සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තාං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තාං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තාං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසෝ සුචින්නෝ සුකමාවහාති කිංසෝ හවේ සාදුතරං රසානං කතං ජීවින් ජීවිතමාහුසෙට්ටං සන්දේද විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමාවහාති සච්ඡං හවේ සාදුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහුසෙට්ටන්ති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව පින්නතුන්ගේ ජීවිතවලට වටිනාම දේ ලැබෙන අවස්ථාව විදියට සලකන්නට ඕන. සසර අනාදිමත් කාලයක් අප විසින් සිදු කරන ලද දාන ආදී පින්දහම් වලට අපට ලැබෙන ත්‍යාගයක් තමයි සද්ධර්මය කියලා කියන්නේ. මේ සද්ධර්මය අසන්නට අපි අප්‍රමාණ කාලයක් පින්දහම් කළා, ප්‍රාර්ථනාවන් කළා. මේ වටපිටාව, පරිසරය, පහසුකම් පින්නතුනි මේවා නිකන් ලැබෙච්ච දේවල් නෙවෙයි. අපි අනාදිමත් කාලයක් කරපු දාන ආදී පින්දහමට ලැබිච්ච කුසල ආනිසංසයක් කියලා ඔබ හුඟක් සතුටටපත් වන්න. අන්න මේ ධර්මයේ තමන්ගේ ජීවිතේට ලැබෙනකොට අට්ඨේකත්වා මානසිකත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියපු ආකාරයට හොඳට සිහියෙන් නුවණින් අවබෝධයෙන් ධර්මයේ ශ්‍රවණය කරෝතින් තමයි ඒ ධර්මයේ උපරිම ප්‍රයෝජන තමන්ගේ ජීවිතේට ලැබෙන්නේ. පින්නතුනි අපි ජීවිතයේ නොඑක ආකාරයෙහි සතුට ලැබෙන ජීවිතේ වැදගත් මාස්තා සනිටුහන් කරලා තියෙනවා, සමරලා තියෙනවා. කුඩා කාලේ ඔබ ඉපදිච්ච දවස, ඊළඟට මුලින්ම ඉඳුල් කට ගාපු දවස, කොණ්ඩේ කපපු දවස, ඊළඟට පාසලට බාර දීපු දවස, මුලින්ම තැමිට ප්‍රධාන විභාගයක් ලියපු දවස, ශිෂ්‍යත්ව විභාගය වගේ, ඊට පස්සේ සාමාන්‍ය පෙළ සමත් වෙච්ච දවස, උසස් පෙළ සමත් පෙළ විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලැබපු අවස්ථාව. මේ ඔබේ ජීවිතවල බොහොම මතකයේ තියෙන දවස් වෙනවා.
සමරන දවස්. එහෙම ගිහිල්ලා ඔබ උපාධියක් ලැබපු අවස්ථාව මුලින්ම රැකියාවට ගිය දවස, ගිහි වෙනුතුන් හැටියට ඔබ විවාහ වෙච්ච දවස, මුලින්ම දරුවෙක් ලැබපු දවස, ඔබට කියලා නිවසක් ඉඩමක් ගත්ත අවස්ථාව, ලස්සන වාහනයක් ගත්ත අවස්ථාව. මේ අවස්ථාව ඔබේ ජීවිතයේ ඊටාම වැදගත් අවස්ථාව විදිහට ඔබ සනිටුහන් කරනවා. නමුත් පින්තුනි, ඒ සියල්ලටම වඩා අපේ ජීවිතයේ අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාව තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව. මේ අවස්ථාව කොයිතරම්නම් එදා අතීතයේ සදහවත් අය සැලකුවාද කියතොත්, බුදුරජාණන් වහන්සේ කියන වචනේ අහපු ගමන්ම උන්වහන්සේ සොයාගෙන ආවා ගව් ගණන් ඈත ඉඳලා. බුදු දහම සංඝ කියන තෙරුවන් ලෝකයේ පහළ වුණා කියලා දැනගත්තට පස්සේ ඒ තෙරුවන් ආශ්‍රය කරන්ට අප්‍රමාණ කැපවීමක් කළා. ඒක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණ. ඒක තමයි සසර ඒ පිනෙහි පුරුද්ද. ඉතින් ඔබත් සිහිපත් කරන්න ඕන ඔබට මේ ධර්මය ලැබෙන අවස්ථාව ඔබේ ජීවිතේට මහත් වූ ආලෝකයක් ලැබෙන අවස්ථාව කියලා. ධර්ම ශ්‍රවණයේ විමුක්තායතනයක් කියලා කියනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීම අපේ හිතේ කෙලෙස් යම්කිසි පමණකට අඩු වෙන්නට ඕන. එහෙම අඩු වෙන නම් තමන් ඊටාම අවධානයෙන් ඒ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒක පැත්තකින් මෛත්‍රී සාගතව මේ කාලය තුල කාලය ගත කරන්න ඕන. ඔබේ හිතට යම්කිසි කෙනෙක් මතක් වෙනවා නම්, ඔබේ ඇහැට මේ වෙලාවේ කෙනෙක් පේනවා නම්, ඒ පේන කෙනා සුවපත් වේවා කියන හැඟීමෙන් කාලය ගත කරන්න. ඒ වගේම ඔබේ කය ශරීරයේ තියෙන විදිය, ඔබේ සිතට මේ වෙලාවේ මොන වගේ හැඟීමක්ද සිතවිල්ලක්ද තියෙන්නේ කියන මෙන්න මේ කරුණ ගැනත් හුඟක් අවධානයෙන් ඉන්න. අනිත් දේ තමයි මේ කියන ධර්ම කාරණා හැකිතාක් දුරට තේරුම් ගන්නට උත්සාහ කරන්න. වෙනත් බාහිර අරමුණු කරා හිත නොගොසින් මේ ධර්මයේ තුලම හිත තියාගන්නට උත්සාහ කරන්න. අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ එන විත්ත කියන සූත්‍රය. විත්ත කියන්නේ ධනය කියන එක, ට්‍රෙෂර් කියන එක. ජීවිතේ ලබන තියෙන ලොකුම ධනය පිළිබඳව විස්තර කරන සූත්‍රය. ගාථා දෙකයි මේ සූත්‍රයට ඇතුළත් වන්නේ. මේ ගාථා දෙකම තව සූත්‍රයක සඳහන් වෙනවා. ඒ තමයි ආලෝක සූත්‍රය. ආලෝක සූත්‍රයේත් මේ ගාථා දෙක මේ විදිහටම සඳහන් වෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ විත්ත සූත්‍රය. භාගතුන් වහන්සේ වරක් සෑයත් නුවර දේවරම් විහාරයේ වාසය කරන අවස්ථාවේදී රාත්‍රී යාමේ එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ගාථාවක් ඉදිරිපත් කරමින් ප්‍රශ්න 4ක් ඉදිරිපත් කරනවා. කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ ලෝකයේ මිනිස්සුෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය මොකක්ද? වස්තුව මොකක්ද කියලා ඇහුවා. කිංසෝ සුචින්නෝ සුඛමාවහාති. කවරක් නම් මනවින් පුහුණු කරෝතින් සැපගෙන දෙනවාද කියලා අහනවා. කුමන දෙයක් ප්‍රැක්ටිස් කරෝතින් තමන්ගේ ජීවිතයට සැප ලැබෙනවාද කියලා අහනවා. කිංසෝ හවේ සාදු තරං රසානං. රසයන් අතුරින් උතුම් රසය මොකද්ද කියලා අහනවා. කතං ජීවින් ජීවිතමහො සෙට්ටං. කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා අහනවා. මොනවද මේ ප්‍රශ්න ටික? මේ ලෝකයේ කෙනෙකුට තියෙන ලොකුම ධනය මොකද්ද කියලා අහනවා. කුමක් පුහුණු කරෝතින් සැපගෙන දෙනවාද? රසයන් අතුරින් උතුම් රසය මොකද්ද? කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. පින්වත්නි, මේ ප්‍රශ්න 4ට තමයි බුදුරජාණන් වහන්සේ ගාථාවකින් උත්තර දෙන්නේ. සද්දේද වෙත්තං පුරිසස්ස සෙට්ටං. ශ්‍රද්ධාව තමයි මේ ලෝකයේ තැනැත්තෙකුට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය කියලා. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මයේ මනාව පුහුණු කරොත් තමයි ජීවිතය සැපගෙන දෙන්නේ. සත්‍යං හවේ සාදු තරං රසානං. රසයන් අතුරින් උතුම් රසය සත්‍ය රසය කියලා. ඊළඟට පඤ්ඤා ජීවෙන් ජීවිතමහො සෙට්ටං. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා සඳහන් කරනවා. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් කරුණු 4ක් විස්තර කරන්නේ. මොනවද කරුණු 4? එකක් තමයි ශ්‍රද්ධාව, ධර්මානුකූල ජීවිතය, සත්‍ය සහ ප්‍රඥාව කියන කරුණු 4. මොනවද කාරණා ටික?
ශ්‍රද්ධාව, ධර්මානුකූල ජීවිතය, සත්‍ය සහ ප්‍රඥාව. මේ කරුණු හතර විතරක් මතක තියාගත්තත් ඇති. මෙතනින් නැගිටලා යනකොට මේ නම් හතරවත් මතක තියාගෙන යන්න. ඒක අපි තවත් ගැඹුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පින්නතුනි, සමස්ත බුද්ධ ශාසනය වසර 45ක් දේශනා කර බුදුරජාණන් වහන්සේගේ දේශනා සියල්ලක්ම මේ කරුණු හතරට, මේ ගාථා හතරට ගොනු කරන්න පුළුවන්. අපි කොයිතරම් දුරට ධර්මයේ තේරුම් ගන්න තියනවද? කොයිතරම් ධර්මයේ පුහුණු කරලා තියනවද? කොයිතරම් නම් මේ පුහුණු කරපු ධර්මයෙන් තමන්ගේ ජීවිතයට ප්‍රතිඵල ලබාගෙන තියනවාද කියලා තමන්ටම තමන්ගේ ඉදිරිපිට කණ්ණාඩියක් දාගන්න පුළුවන් අවස්ථාව. මිර එකක් තියාගන්න පුළුවන් අවස්ථාව. ප්‍රථම ප්‍රශ්නය තමයි මේ ලෝකයේ කෙනෙකුට තියෙන ලොකුම ධනය මොකක්ද කියලා අහනවා. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා සද්දේද විත්තං පුරිසස් සෙට්ටං. යම් කිසි කෙනෙකුට තියෙන ලොකුම ධනය තමයි ශ්‍රද්ධාව කියලා. පින්නතුනි, ධනය කියන්නේ මොකටද? ධනය කියන්නේ Tamanට ඒ ගැන හිතනකොට සතුට ගෙන දෙන දෙයක්. ඒ වගේම ඒ දෙයින් Tamanට සතුටක් ලැබෙන දේවල්. ධනය වස්තුව කියන දේ. මේ ධනයන් විවිධාකාරයෙන් ධර්මයේ තුල විස්තර කරනවා. ස්ථාවර නිදානයන් තියෙනවා. ගේතොර ඉඩකඩම් වගේ එක තැන තියෙන ස්ථාවර නිදානයන් තියෙනවා. ඒ වගේම ජංගම නිදාන තියෙනවා. තැනින් තැනට ගෙනියන්න පුළුවන් දේවල්. යාන වාහන, දරුවන් වගේ දේවල්. ඒව ජංගම, මොබයිල් ට්‍රෙෂර්. ඊළඟට අංග සම නිදාන කියලා කියනවා. අපේ ශරීරයේ අංගයක් හා සමානව තියෙන නිදාන තියෙනවා. ඒ මොනවද? අපි ඉගෙන ගත්ත ශිල්ප ශාස්ත්‍ර. ඒවා අපේ අංගපසංග වගේ. ඊළඟට අනුගාමික නිදාන කියලා එකක් තියෙනවා. අපේ පිටපස්සේ සෙවණැල්ලක් හා සමානව ගමන් කරන ඒවා. අපේ සිත මුල් වෙල කරන කුසල අකුසල කර්මයන්. මෙන්න මේ ධනයන් අතුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට තියෙන වටිනාම ධනය ශ්‍රද්ධාව කියලා. ඇයි එහෙම බුදුහාමුදුරු දේශනා කරන්නේ? අපි සාමාන්‍යයෙන් ධනයකින් බලාපොරොත්තු වෙන සතුට. ඒ සතුට වරක් දෙවරක් නෙවෙයි, ජීවිත කාලය පුරාම බොහෝ කාලයක් පවත්වා ගන්න අපි උත්සාහ කරනවා. බලන්න බිනතුනේ කුඩා කාලේ පටන් අපට ලැබිච්ච වස්තුන් මොනවද කියලා. පාසලට බාර දෙන කලින් අපට තිබිච්ච ලොකුම ධනයන් තමයි සෙල්ලම් බඩු ටිකනේ. සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නාම මුළු ලෝකෙම ලැබුණා වගේ. ඇතැමට කුඩා වාහනයක්, ප්ලේන් එකක්, කාර් එකක් එහෙම ගෙනත් දුන්නාම අපේ මුළු ජීවිතේ මේකේ දාට අපට ඇතැමට නිින්ද යන්නේත් නැහැ. රැටත් කොට්ටේ ළඟින් මේක තියාගෙන ඉන්නවා. කරවලෙත් ඒක අත ගන්නවා අපිනේ. කුඩා කාලේ එහෙම තමයි ඒක මුලින්ම ලැබිච්ච අවස්ථාව. ඊට පස්සේ අපි පාසලට බාර දුන්නාට පස්සේ අපි හරි ආසාවෙන් ඉස්කෝලේ ගියා. මුල් දවස්වල නම් ඇතැමට අඬන්න ගියේ. නමුත් පහු වෙනකොට යාළුවෝ ලැබුණාට පස්සේ අපි සතුටින් ගියේ ඉස්කෝලේ. ඒ කාලේ අපිට ලැබිච්ච පාසල් පොත් එක තමයි ලොකුම දේ. පාසල් බෑග් එක, සපත්තු දෙක, පොත්පත් ටික, ඒ වගේ සුවඳ බල බල අපි ඉස්කෝලේ ගියානේ. අපිට ලොකෝ දෙයක් ඒ කාලේ. ඊළඟට එක එක පන්තියේදී අපිට ලැබිච්ච ලකුණු ටික, රිපෝට් බුක් එකේ වාර්තා පොතේ ලකුණු සඳහන් කරාම හරිය සතුටුනානේ. ඉලක්කම් ගන්න වැඩි නම් ලකුණු 50, 60, 70, 82, 98 වගේ ලැබුවාම කොච්චර සතුටක්ද ඒක බල බලනේ. ඒක ළඟම තියාගෙන නැතැමෙට. රැනේ දිනකොටත් වාර්තා පොත ළඟ තියාගෙනමයි ඉන්නේ. හොඳට ලකුණු ලැබිච්ච දවස්වල. පින්නතුනි, මෙහෙම ආපු ගමන වගේ බලන්න එක එක විභාග පාස් වෙනකොට අපි ගස් සතුටුනා. විශ්වවිද්‍යාලය යනකොට සතුටුනා. උපාධියක් ලබන දවසේ සතුටුනා. මුලින්ම රැකියාවක් ලබන දවසේ මේ නොයෙක් ආකාරයෙන් ගිහි පින්නතුන් හැටියට දරුවන් ලැබිච්ච අවස්ථා. අපිට මේ දේවල් ලැබිච්ච මුල් අවස්ථාවේ අපි හිතුවේ ලෝකේ තියෙන වටිනාම දේ මේ දේ කියලා. බලන්න පින්නතුන් අද වෙන විට අර කුඩා කාලේ සෙල්ලම් කරු සෙල්ලම් බඩු කොහෙද? අර එක එක විභාග පාස් වෙලා අපි සතුට දිගටම පවත්වා ගන්න පුළුවන් කියලා හිතුණා. පවත්වා ගන්න පුළුවන් වුණාද? ඇතැමට අපි මුලින්ම වාහනයක් ගත්ත දවස කොච්චර සතුටු වුණාද? අපි හිතුව ලෝකේ තියෙන හොඳම වාහනේ, අලුත්ම වාහනේ මේක කියලා. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට ඊට වඩා අලුත් වාහන ආවා.
අපේ වාහනේ කල්ලිකුත් වුණ එක්ස්පයර් වුණා. ඔබට දරුවෙක් ලැබිච්ච මුල් දවසේ කොච්චර සතුටු වුණාද? කොච්චර ඔබ සිහින මවාගෙන ඉන්නේ නැද්ද? මේ දරුවාට මේ වගේ උගන්වන්නට ඕන. මේ වගේ තැනකට යවන්නට ඕන. මේ දරුවා මං ගැන හුඟක් බලයි. මගේ ළඟම ඉඳී මට සතුට ගෙන දෙයි. මාව බලාගෙන කියලා හුඟක් හිතුවනේ. පින්නතුනේ මේ දේවල් වලින් ආස්වාදයක් ලැබෙනවා. නමුත් බලන්නේ ඔබට දිගට පවත්වා ගන්න පුළුවන් වුණාද? ඇතැම්මට ඔබේ ජීවිතේ ලොකුම දේ වුණේ ඔබේ දරුවා. ඇතැම්මට ඒ දරුවා ඔබට අද වන විට අවුරුද්දට සැරයක් මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ දවසට ඇවිල්ලා මල් පොකුරක් දීලා යනවා. අපි ජීවිතේ බොහෝ සතුට බලාපොරොත්තුෙන් කරපු දේවල් පින්නතුනේ බලන්න. ඒ දේවල් වල ආස්වාදයක් තියෙනව නැත්තේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවා අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ආස්වාදයේ ටිකයි ආදීනව වැඩි. මේක තමයි යථාර්ථය. ඒ දෙයම තමයි පින්නතුනි අද ඔබ යම්කිසි භෞතික දෙයකට පුද්ගලයෙකුට ආසා කරනවා නම් ඒ ගැනත් කල්පනා කරලා බලන්න. අද ඔබ ජීවිතේ ලොකුම සතුට කියලා භෞතික දෙයකට වාහනයට, නිවසට, දරුවාට, රැකියාවට විතරක් නෙවෙයි ඔබේ රූප සම්පත්තියට ඔබ ආසා කරනවා නම් ඒ දෙයට වෙන්නේ පින්නතුනි මේ ඉරණමම තමයි. අද ඔබ ජීවිතේ ලොකුම දේ කියලා එක අද හිතුවට අනාගතයේ දවසක ඒක නිකන් සිහින මාත්‍රයක් විතරක් වෙනවා. වැඩි දෙයක් තබා බලන්න පින්නතුනි අපි ශරීරයට කොච්චරනම් අපි සලකන්නට ඇද්ද? අපේ කොණ්ඩේ වෙනුවෙන් කොයිතරම් පෑ ගානක් ගත කරන්නේ නැද්ද? අපේ මුහුණ වෙනුවෙන් මුහුණ ලස්සන කරන්න කොයිතරම්නම් කාලයක් කැප කරන්නේ නැද්ද? එහෙම සලකපු තමන්ගේ ශරීරය බලන්න අද තියෙන තත්ත්වය කොහොමද කියලා. නිකන් නෙවෙයි ওই වර්ණ කරන දේවල් ටික අයින් කරලා සතියක් දෙකක් ගිහිල්ලා බලන්න තත්ත්වය කොහොමද කියලා. මාසයක් ඔබ දැන් කරන අලංකාර ටික අයින් කරලා බලන තත්ත්වය කොහොමද කියලා. පින්නතුනි මේක තමයි ජීවිතය යථාර්ථය. මෙන්න මෙවැනි සම්පත් නිධානයන් ධනයන් තමයි ලෝකයේ මිනිස්සු ඉතුරු කරන්නේ ජීවිතේ වැඩිපුර කාලයක් කැප කරන්නේ. අන්න එවැනි දේ අතුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධීද විත්තං පුරිසසසෙට්ටං. ශ්‍රද්ධාව තමයි කෙනෙකුට තියෙන ලොකුම ධනය කියලා. අපි මුලින් සඳහන් කළා ධනයකින් සම්පතකින් ලැබෙන දේ තමයි සතුට. තමන්ට දිගටම සතුට ලැබෙන්න ඕන. විතරක් නෙවෙයි ඒ සතුට සැබෑ ධනයක් නම් එන්නම වැඩි වෙන්න ඕන. බලන්න මෙතෙක් කලක් ඔබ ජීවිතයේ ගොඩනගාගත්තු සම්පatti දිනෙන් දින සතුට වැඩි වුණාද සතුට අඩු වුණාද කියලා. ඒ හැමදේම ලැබපු මුල් අවස්ථාවේ සතුට හුඟක් තිබුණා. නමුත් කල් ගත වෙන්න ඒ සතුට අඩු වෙලා ගියා. මේකයි වෙනතන යථාර්ථය. මෙන්න මෙවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ ධනයේ ලක්ෂණය මොකද්ද? ශ්‍රද්ධාව කියන ධනය තමන්ට ලැබුණොත් ඒ ශ්‍රද්ධාවෙන් ලැබෙන සතුට අඩු වෙනවද? ඒක පින්නතනේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. එන්නම තමන්ගේ සතුට වැඩි වෙනවා. අපි ළඟින් ඇසුරු කරන ඥාති මිත්‍රාදීන් අපෙන් අයින් වුණත් රූප සම්පත්තිය ටිකෙන් ටික අඩු වෙලා ගියත් නිරෝගී ශරීරයේ රෝගී බවට පත් වුණත් මේ ශක්තිමත් ශරීරය දුර්වල වෙලා ගියත් ශ්‍රද්ධාවෙන් ලබන සතුට කිසිදාක පින්නතේ නඩු වෙන්නේ නැහැ. කුමක්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන නොවෙනස් වන පැහැදීම. බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී ගුණ පිළිබඳව තියෙන විශ්වාසය, ඒක සිහි කරන මොහොතේ තමන්ගේ හිතේ තියෙන සතුට. ධර්මයේ ගුණ සිහි කරන අවස්ථාවේ හිතේ තියෙන සතුට. සංඝ රත්නයේ ගුණ සිහිපත් කරන අවස්ථාවේදී හිතේ තියෙන සතුට. දැන් බුදුරජාණන් වහන්සේ කියනකොට ඔබට පුද්ගලයෙක් තමයි නිර්මාණය වෙන්නේ. නමුත් පින්නතුනි සැබෑ සද්ධාව කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසය. මේකට තමයි ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. කුමක් ගැනද? බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු ඥානය පිළිබඳව තියෙන විශ්වාසය. ඒ වගේම ධර්මයේ තියෙන ගුණ පිළිබඳව තියෙන විශ්වාසය. සංඝ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද?
ස්වාමින් වහන්සේලාගේ සිවුරට තියෙන ගෞරවයද? ස්වාමින් වහන්සේගේ රූප සම්පත්තියට තියෙන ගෞරවයද? නැහැ පින්තුනි. ඒ ජීවිතයේ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන ධර්මය මේ ස්වාමින් වහන්සේ තුළ මේ වගේ ධර්මයක් ක්‍රියාත්මක වෙනව නේද කියන අන්නේ ධර්මයෙන් සජීවී වෙන පුද්ගලයාට තියෙන ගෞරවය. එදා සරියුත් හාමුදුරුවෝ අර අස්සජි හාමුදුරන්ට ගරු කරේ ඇයි? උන්වහන්සේගේ සංයත සීලී ගමන් විලාසය දැකලා. උන්වහන්සේ තුළ අභ්‍යන්තරයේ කිසියම් ගුණයක් තියෙනවා කියන විශ්වාසනීයත්වයක් ඇති වුණා. අන්න ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්න එතෙන්දි බාහිර රූපයට තියෙන ආසාව ගෞරවය විතරක් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම මේ බුද්ධ ධම්ම සංඝ කියන තේරුම අතුරින් සැබෑ ලෙසම ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මේ ධර්මයට තියෙන ගෞරවයේ විශ්වාසය. එහෙනම් අපට බුදුන් සරණ ගිය ශ්‍රාවකයන් විදියට අපේ ජීවිතයේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකක්ද එහෙනම්? අපේ දැනට විශ්වාස කරන දේවල් අතුරින් ඉහළම තැන තියාගන්න ඕන මොකද්ද? බුදුරජාණන් වහන්සේ ලැබපු මේ අවබෝධය. ඒකෙන් කියන්නේ දැන් ඔබ සලකන ස්වාමි භාර්යාවන්ට, දරුවන්ට, රැකියාවට ඒ යුතුයකම් වගකීම් කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ යුතුයකම් ටික කරන ගමන් ඊටත් වඩා හොඳට කරන ගමන් එතෙන්ට වඩා ඉහළ තලයක මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉහළම තැනක තියාගෙන කටයුතු කරන්න ඕන. ඇයි ඒකට හේතුව? අද අපි විශ්වාස කරන පුද්ගලයන් ඉන්නවා නම් ඒ පුද්ගලයන් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. දැන් බලන්න ඔබ ජීවිත කාලේ හිටපු මිතුරන් ගැන. කොයිතරම් විශ්වාසයෙන් කටයුතු කරපු මිතුරන් හිටියද? එයින් කී දෙනෙක් නම් ඒ විශ්වාසනීයත්වය අඩු වුණාද? ඇතැම්ට අමනාප වුණාද? ඇතැම්ට අඛණ්ඩව ඒ අය විශ්වාසාන්තව හිටියත් ඒ ඇතැම්ට ඔබේ ජීවිතයෙන් සමුගත්තා. හැමදාම ඒ ඇත්ත එක්ක ඔබට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අන්න එහෙනම් පින්නතුනි තමන් කල්පනා කරලා බලන්න ජීවිතේ තමන් වැඩිපුරම විශ්වාසය තියලා ඉන්නේ කවුරු ගැනද කුමක් ගැනද කියලා. මෙන්න මේකෙන් තේරෙනවා ඔබ ඇත්තටම සැප විඳින්න යන කෙනෙක්ද දුක් විඳින්න යන මාවතේ ඉන කෙනෙක්ද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන්. දැනට ඔබ වැඩිපුරම විශ්වාසය තියලා ඉන්නේ දරුවා ගැනද? රැකියාව ගැනද? ඔබේ රූප සම්පත්තිය ගැනද? ඉඩම ගැනද? ඔබේ කීර්තිය ගැනද? වෙනත් හිතවන්තයෙක් ගැනද කියලා ඔබ බලන්න. එහෙමනම් අනිවාර්යයෙන්ම ඔබ කලින්ම ලියාගෙන තියාගන්න අමතක වෙනවා නම් ඔබ දුකෙන් ජීවිතය අවසන් කරන කෙනෙක් කියලා. මේක යථාර්ථය පින්නතුනේ. අපි කැමති උනත් අකමැති උනත් යථාර්ථය මේක. එහෙනම් අපි වඩාත්ම ඉහළින් විශ්වාසය තියාගන්න ඕන මොකද්ද? මෙන්න මේ ධර්මය ගැන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මේ ඥානය ගැන ඉහළම විශ්වාසය තියාගන්නට ඕන. අන්නේ විශ්වාසයේ පින්නතුනේ අපේ ජීවිතයේ සැපයගෙන දෙනවා. මේක මහා ධනයක් වෙනවා. අන්නේ විශ්වසනීයත්වයේ එක්ක අපි කටයුතු කරනවා නම් ඒ විශ්වසනීයත්වයත් එක්ක අපි ජීවිතේ ක්‍රියා කරනවා නම් අපට අනිත් පල්ලෙහා දේවල් වෙනස් වුණාට දුක ඇති වෙන්නේ නැහැ. ඇයි අපට ඊට වඩා ඉහළ ජීවිත ඉලක්කයක් ජීවිතය තුළ ගොඩනගාගෙන ඉන්නේ. මෙන්න මේකයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ ශ්‍රද්ධාව කොයිතරම් තමන්ගේ ජීවිතයට බලපානවද කියලා කිව්වොත් පින්නතුනි ඒ ධර්මය හරහා ඇතිවන ශ්‍රද්ධාව තුළින් තමන්ගේ සමස්ත ජීවිතයට මේක බලපානවා. දැඩි වීරියක් හට ගන්නවා. මොකද්ද? මේ ධහම තුල අප්‍රමාදීව වීරියෙන් ඉදිරියට යන්න ඕන කියන වීරියක් හට ගන්නවා. ඒ වීරිය ගැන සඳහන් කරනවා තමන්ගේ සම මස් නහර ඇට මිදුළු කරා විනිවිද යනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේ ධර්මය අහලා අපි තේරුම් ගත්තොත් අපට සසරත් නුවණ දිනු කරලා පිනක් තියනවා නම් ඒ අහන ධර්මයක් හොඳ අවධානයෙන් නුවණින් ඇහුවනම් හොඳට බුද්ධියෙන් ඒක ගලපලා බැලුවොත් පින්නතුනේ දාට අපි ලෝකයේ සලකනම දේ බවට පත් වෙන ධර්මය. පින්නතුන් දන්නවා සරියුත් මහහිමියන් වහන්සේ පිළිබඳව. සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් දෙවෙනි වෙච්ච උත්තමයන් වහන්සේ. උන්වහන්සේ හැමදාම සැතපෙන්න කලින් බලනවා අස්සජි හාමුදුරුවෝ කොහෙද වැඩ ඉන්නේ කියලා. අස්සජි හාමුදුරුවෝ ඉන්න ස්ථානේ නම් උන්වහන්සේට වැඳලා নমස්කාර කළා තමයි සැතපෙන්නේ.
උන්වහන්සේ දුර බැහැර ප්‍රදේශයක ඉන්නවා නම් ඒ ඉන්න පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි සරියුත් හාමුදුරුවෝ සැතපෙන්නේ. පින්නතුනි බලන්න ඒ වෙන විට සරියුත් හාමුදුරන්ගේ මව හිටන් හිටියා. නමුත් තමන්ගේ අම්මට තාත්තට වඩා ගරු කරේ කාටද? මේ ධර්මයේ කියා දීපු කෙනාට. මෙන්න මේක තමයි ජීවිත පරිවර්තනය කියලා කියන්නේ. ඔබ ඇතැම් විට ඔබට ඉගෙන ගන්න උදව් කරා නම් කෙනෙකුට රැකියාවක් අරන් ගන්න ඔබට උදව් කරා නම් මේ රටට එන්න ඔබට කවුරු හරි උදව් කරා නම් ඔබ හුඟක් ඒ කෙනාට සලකනවනේ. කළගුණ සලකන ඒ කෙනාගේ පින්තූරයකුත් නිතර තියාගෙන ඉන්නේනේ. ඒක හොඳ දෙයක්. ඒක කළගුණ සැලකීමේ ලක්ෂණයක්. නමුත් වෙනතුනි ඒ සියල්ලටම වඩා අපි ගරු කරන්න ඕනේ මේ ධර්මයේ Tamanට අනාවරණය වෙච්ච සද්ධර්මයේ ලබා ගන්න උපකාර කළා නම් අන්න ඒ කෙනා ගැන ඊටාම ඉහළ කෘතඥතාවයක් Tamanගේ හදවත තුල ඇති වෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව සද්ධා බීජං කියලා කියනවා. මේක ආධ්‍යාත්මික ගමන් මගේ තියෙන සීඩ් එකක් වගේ, බීජයක් වගේ, අංකුරයක් වගේ. සද්ධා මූලිකා සම්බේපි කුසල ධම්මා. ශ්‍රද්ධාව තමයි සියලුම කුසල ධම්ම වලට මූලික පදනම වෙන්නේ. සද්ධා ධනං කියලා කියනවා. ශ්‍රද්ධාව ධනයක්. සද්ධාය තරති යෝගං. ශ්‍රද්ධාවෙන් තමයි මේ කාමාදී ඕගයන් තරණය කරන්නේ. අන්නේ ශ්‍රද්ධාව තමන්ගේ තුල ඉන්නවා නම් තියනවා නම් තමන්ට මුළු ලෝකයක් අහිමි වුණත් මේ ශරීරය කොයිතරම් දුර්වල වුණත් ඇඳට වැටුණත් කවුරුවත් තමන් දිහා නොබල හිටියත් ඒ අවස්ථාවේදී තමන්ට පිළිසරණක් තියෙනවා, සතුටක් තියෙනවා. දෙවෙනි කාරණය තමයි ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මයේ මනවින් පිළිපැද්දොත් සැපයගෙන දෙනවා කියන කාරණය. මොකද ධර්මය කියලා කියන්නේ? කෙටියෙන් කිව්වොත් ධර්මය කියන්නේ සචිත්ත පරියෝදපණං, සිත පිරිසුදු කර ගැනීම. සිත පිරිසිදු වෙච්ච පමණටයි ජීවිතයේ සැපයගෙන දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විවිධ ස්තර වලින් අපට තේරුම් ගන්න පුළුවන්. ඔබේ තියෙන බුද්ධි මට්ටම, ඔබේ තියෙන ඕනෑකම අනුව ඔබට ධර්මයේ ඉහළම මට්ටමට යන්න පුළුවන්. ඒක යන්න තීරණය වෙන ප්‍රධානතම කාරණය ඔබ ඇසුරු කරන්නේ කවුද? ඔබ වැඩිපුරම දේශන අහන්නේ කාගේද කියන කාරණය මත. ඔබ කැමති සාමාන්‍ය සරල දෙයක් නම් යුතුයකම් ටිකක් කළා දරුවෝ ටික හදාගෙන සාමාන්‍ය විදිහට ඉන්න නම් ඒ වගේ දහමක් තමයි ඔබට ලැබෙන්නේ. ඔබේ බුද්ධි මට්ටම, ඔබේ කැමැත්ත, ඔබේ ඉහළ ආකල්ප අනුව තමයි ඔබට ඉහළම මිතුරන් ලැබෙන්නේ. ඒ මිතුරන්ට අනුරූපව තමයි ඔබට ශ්‍රුතමේ ඥානෙ ලැබෙන්නේ. මේ ධර්ම මාර්ගයේ සඳහන් කරන්නේ මේක හරියට මහා සාගරය වගේ. සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අනුපුබ්බ නින්නෝ, අනුපුබ්බ පෝනෝ, අනුපුබ්බ පබ්බහරෝ කියලා කියනවා. අනුපූර්වයි මේක නැමෙන්නේ, යටට යන්නේ, ගැඹුරට යන්නේ. අන්න ඒ වගේම තමයි මේ සද්ධර්මයත්. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් ක්‍රමයෙන් මේ සද්ධර්මයේ ගැඹුරට යන්නේ මහා සාගරය වගේ. මේ ධර්මයේ තුල බලන්න ඔබ කොයිතරම් දුරක් ගිහිලා තියෙද කියලා ඔබ ගැනම බලන්න. ඒ ධර්ම මාර්ගයේ ආරම්භකම දේ තමයි කළගුණ සැලකීම කියන එක. භාගතුන් වහන්සේ දේශනා කරනවා කේවලා හේසා භික්ඛවේ සත්පුරුෂ භූමි යදදං කතඤ්ඤතා කත වේදී කියලා. යම් තාක් ලෝකයේ ගුණධම් තියෙනවා නම් ඒ සියලු ගුණධම් වල පදනම කළගුණ සැලකීම කියන කාරණය. කෙනෙක් සත්පුරුෂද කියලා බලන්නේ, කෙනෙක් තුල කොයිතරම් ගුණධම් වැඩෙනවාද කියලා බලන්නේ මෙන්න මේ කළගුණ සැලකීම කියන කාරණය මත. අපි යම් කිසි තැනක ඉන්නවා නම් ඒ ස්ථානයේ දියුණුව සඳහා කොච්චර කැපවීම කරනවද? අපි යම් කිසි රැකියාවක් කරනවා නම් ඒ රැකියාව කොයිතරම් අවංකව කරනවද? අපිට මේ ජීවිත දාණය දීපු අපේ අම්මට තාත්තට අපි කොච්චර සලකනවද? අපි ගිහපු පාසලට ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයේ ගෞරවය රැකෙන්න අපි කොච්චර කටයුතු කරනවද? අපි උපන් භූමිය, මාතෘ භූමියට කොයිතරම්නම් අපි සලකනවද? ඒ මාතෘ භූමියට කැලලක් නොවන විදියට අපි කොයිතරම්නම් ක්‍රියා කරනවාද? කෘතවේදීත්වය, කළගුණ සැලකීම,
කතඤ්ඤතාවයේ බලන ස්ථාන මේව පින්නතුනි. මේක තමයි සමාරම්භක ගුණය කියලා කියන්නේ. මෙතනින් ගුණධම් ආරම්භ වෙලා අපි ටිකෙන් ටික ඉදිරියට යනවා. දානය පුරුදු කරනවා. පීති මුදාරං විද්දති දාතා. ටිකෙන් ටික දානය පුරුදු කරනවා. මේ පින්නතුණු දාන දෙන අය. ආමිස දාන වශයෙන්, අබේ දාන වශයෙන්, ධර්ම දාන වශයෙන් විවිධ ආකාරයෙන් ඔබ දානයන් පුහුණු කරනවා. ඔබ තවත් දුරටත් ඉදිරියට ගිහිල්ලා ඉන්නේ. ඔබ ගුණ දහම් වලින් ඉදිරියට ගිහිපු අය. මෙහෙම ගිහිල්ලා ඊළඟට අපිපත් වෙන්නේ සිල්වන්ත භාවය ඇති කරගන්නවා. කායික වාචික සංවරය. විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කිරීම. පංචශීලය ආරක්ෂා කිරීමෙන් Tamanට පේනවා Taman කොයිතරම්නම් සැපය කරා යන කෙනෙක්ද, කොයිතරම් මානසික පාරිශුද්ධත්වය කරා යන කෙනෙක්ද කියලා. මේ අංග පහ අපට ආරක්ෂා කරන්න පුළුවන් නම් පින්නතුනි ධර්මයේ සාන්දෘෂ්ටික බව ටිකෙන් ටික අපට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ කාටකින් කළ ගුණ සැලකීම, අනිත් අතින් දන් දීම, ඊළඟට සිල්වන්ත භාවය. මෙහෙම යන ගමන මගේදී පින්නතුනි ඊළඟට හමු වෙන ප්‍රධානතම කුසලයක් තමයි ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ විදිහට සලකන්නේ මෛත්‍රී වැඩිම. දිනකට ඔබ කොයිතරම් වාර ගානක් සීල සත්වෝ සුවපත් වෙත්වා කියන සිතුවිල්ලෙන් වාසය කරනවාද කියන කාරණේ. සීලම සත්‍යෝ අමනාප කෙනා හැර නෙවෙයි. අමනාප කෙනා සමග. සමහර අය තමයි කියනවා ඔක්කොමටම මෛත්‍රී වඩන්න පුළුවන් හැබැයි එක්කෙනෙකුට නම් බෑ කියලා. එහෙම වෙන්න බෑ පින්නතුනි. සීල සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව අපේ ළඟ තියෙනට ඕන. මෙන්න මේ සිතුවිල්ල සඳහා තමා දිනකට කොයිතරම්නම් කැප වෙනවද කියන එකෙන් Tamanටම Taman ගැන බලන්න පුළුවන්. Taman කොයිතරම් මානසික සතුටක් කරා යන කෙනෙක්ද කියලා. මෙතෙන්දි පින්නතුනි ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. මෛත්‍රියෙන් සිතුවිල්ල ඇති කර ගැනීම සමගම මේ සිතුවිල්ල දිනු කිරීම සමග අපේ මුළු ශරීරයටම මේක බලපානවා. මනසට විතරක් නෙවෙයි මුළු ඉන්ද්‍රිය පද්ධතියටම මේක බලපානවා. සම්පූර්ණම අපේ ෆිසිකල් බොඩි එකේ සිස්ටම් එකම වෙනස් වෙනවා මේක. මෛත්‍රිය දිනු වෙනකොට හොඳ පැත්තට වෙනස් වෙනවා. මෛත්‍රිය අඩු වෙනකොට අමනාපකම් වැඩි වෙනකොට නරක පැත්තට වෙනස් වෙනවා. අන්න ඒ නිසා මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරන මේ ආධ්‍යාත්මික ප්‍රගතිය අපිට පුළුවන් සමත කමඨහනක බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, ආනාපානසතිය, ධාතු මනසිකාරය, මරණානුස්සතිය මේ වගේ කිසියම් භාවනාවක් දිනකට පුරුදු කරන කාලය වැඩි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි කරන දාන ආදී පින් දහම්, සිල්වන්ත භාවය, බුද්ධ පූජාව මෙන්න මේ තමා නිතිපතා කරන පින්කම් නැත්තම් තමන් අතීතයේ කරපු යහපත් දේවල් දිනකට කොයිතරම්නම් වාරයක් තමා සිහිපත් කරනවාද කියන කාරණේ. මෙන්න මේක පින්නතුනේ කෙනෙක්ගේ දියුණුවේ තියෙන ලක්ෂණය. ඔබ ඇතැමට හුඟක් ලොකු පින්කම් ජීවිතය කරලා තියෙනවා. නමුත් කරන වෙලාවට හුඟක් මහන්සි වෙනවා. එච්චරයි ඊට පස්සේ මතක් කරන්නේවත් නෑ. පින්නතුනේ එහෙම වුණොත් ඒ කුසලයේ තාම ශක්තිමත් නෑ. තමා කරන කුසලයේ ශක්තිමත් වෙන්නට නම් පුළුවන් නම් පොතක ලියාගෙන හරියව වැඩිපුර වාර ගානක් මතක් කරගන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම සිහිපත් කිරීම මේ නිරුද්ධ වෙච්ච අතීතයේ සිහිපත් කළා විද්‍යාවට යෑමද කියලා. එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. ඔබ යම්කිසි අවස්ථාවක ප්‍රඥාවෙන් ඉහළින් ඉන්න අවස්ථාවකදී ඔබට මේක සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. ඔබට දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් කියන මට්ටමේ සිත තියාගන්න පුළුවන් නම් ඔබ දෛනික කරන පින්කම් ගැන සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. ඔබ දුකෙන් සැලකුතු ප්‍රමාණික ඔබ නිදහස් වෙලා ඉන්නේ. හැබැයි එතෙන්ට එනකම් අපිට මේ දේ කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි හුදෙක් දානේ විතරක් නෙවෙයි ඒක ඡාගානුසති භාවනා කරගන්න පුළුවන්. සීලය හුදෙක් සීලය පමණක් නෙවෙයි ඒක සීලානුසති භාවනා කරගන්න පුළුවන්. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම හුදෙක් පුණ්‍යානුමෝදනාවක් විතරක් නෙවෙයි ඒක දේවතානුසති භාවනා කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පැවැත්වීම හුදෙක් දානයක් විතරක් නෙවෙයි ඒක බුද්ධානුස්සති භාවනා කරගන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කිරීම උදේ සංඝසතු දාන විතරක් නෙවෙයි. ඒක අපිට සංඝානුසති භාවනා කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට අපි දක්ෂ වෙන්නට ඕන. දැන් බලන්න පින්නතුනි ඔබ ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති කියපු විදියට ධර්මයෙන් ඔබට සැප ලැබෙනවා නම් ඔබ මේ පියවර ටිකෙන් කොයිතරම් දුරට ආපු කෙනෙක්ද? මගදී හැරුණද? මෙතෙන් දුර ආවද දන්නේ නැහනේ. නැත්තම් පින්නතුනි ඉදිරි පියවරට හරි අපි මේවා කරන්නට අදිස්ථාන කරගන්නට ඕන. මෙතනිනුත් මේ සමත භාවනාවෙනුත් අවසන් වෙන්නේ නැහැ. ධර්මයේ ඉහළින්ම ප්‍රැක්ටිස් කරනවාද කියලා බලන ස්ථානයක් එනවා මෙහෙම ගිහිල්ලා. ඒ මොකද්ද? සුතමේ ඥානයේ අග්‍රඵලය ලැබෙන්නට ඕන. සවනානුත්‍රයේ ඉහළම ප්‍රතිඵලය නෙලා ගන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අහලා දැනගන්නට ඕන. ඒ මොකද්ද? ඇසට රූපයක් පේන අවස්ථාව, කනට ශබ්දයක් ඇහෙන අවස්ථාව, දිවට රසයක්, නාසයට ගඳ සුවඳක්, කයට පහසක්, සිතට සිතුවිල්ලක් එන අවස්ථාව. මෙන්න මේ සිතුවිල්ලක් එන අවස්ථාවේදී ඒ සිතුවිල්ලත් එක්කම ඔබට රූපයක් නිර්මාණය වෙනවා. ඔබ උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම බලන්න. ඔබ යමක් සිහි කරනවා නම් හැම වෙලාවෙම ඔබට රූපයක් නිර්මාණය වෙනවා. රූපයක් නිර්මාණය වෙන විතරක් නෙවෙයි අපි ඒ රූපයත් එක්කම ජීවත් වෙනවා. රූපයක් නැතුව පේනොතනේ අපට සිතන්න බෑ. අඩු ගානේ අපි හීන දකිනකොට සිහින දකින්න රූපයත් එක්ක. නිදාගෙන ඉඳිත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. එහෙනම් ලෝකේ රූප නැහැ කියලාද කියන්නේ? රූප කියලා දෙයක් පින්නතුන් ලෝකෙත් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත වල එකතු වීමක් තියෙනවා. ඒ සතර මහා භූත රූපයන් අස කන ආදී ඉන්ද්‍රිය වලින් කිසියම් ප්‍රමාණයකට ස්පර්ශ කළා ඒ රූපස්කන්ධය පිළිබඳ අවබෝධයක් ලබන්න පුළුවන්. හැබැයි පින්නතුනි ජීවිත යථාර්ථය මොකද්ද? මේ ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන පහෙන් රූපය ගැන අත්දැකීමක් ලබනකොට මුල් අවස්ථාවේදී රූපය මේ ආයතන වලට පතිත වුණත් ඒ අරමුණ අපි තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්නේ රූපේ මුල් අවස්ථාව නෙවෙයි. අපි ඒක නිරුද්ධ වෙච්ච අවස්ථාවක අපේ මනසේ ස්වභාවයට අනුවයි ඒක අපි තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි ඒක තේරුම් ගන්න අවස්ථාවේදී අර මුලින් තිමිච්ච රූප ශබ්ද ආදී රූපස්කන්ධයට අයිති කොටස් සහ ඇස ආදී ආයතන කියන මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච ලෝකයක අපි මනසේ මේක ස්පර්ශ කරන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ යථාර්ථය අපි හිතන්නට ඕන. මේක අපි එක තත්පරයක් හරි ජීවිතේ හිදලා තියන්නට ඕන. මොකද අපි මේ සම්බුද්ධ ශාසනය නිවන් දකින්න අකමැති වුණත් අතීතයේ තා බුදුරජාණන් වහන්සේලා ලක්ෂයක් පසු කරලා ගිහිලා අපි නිවන් දකින්න බලාපොරොත්තු වුණත් නිවන් දකින්න තියෙන මේ දර්ශනයම වෙන කිසිම දර්ශනයකින් නෙවෙයි. යත්ත පඨවීච ආපෝච තේජෝ වායෝ නගහදති. යම් කිසි තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප ඇසුරු නොකරනවද? අන්න එතන සඳ හිරු තාරකා බබලන්නේ නැහැ. ඒ කියන්නේ හඳ බලන්න බෑ, ඉර බලන්න බෑ, තාරකා බලන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. ඒව බලන්න පුළුවන්. ඒ අධ්‍යක්ීම ඇස ආදී ආයතන වලට ලක් වෙනවා. නමුත් වෙනතුනේ මේ මොහොතේ බලන්න අපි මේ සිහිපත් කරන අවස්ථාවේදී පංචස්කන්ධය කියලා කිව්වට ඇත්තෙම පිනතුනේ ස්කන්ධ හතරකින් මේ අපි කටයුතු කරන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතරකින් අපි මේ මොහොතේ කටයුතු කරන්නේ. නමුත් අපේ පෘථග්ජන මනස මේක පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා අපිට රූපස්කන්ධිකුත් පනවලා තියෙනවා. අපේ සමස්ත ජීවිතය අතරතේ මේක. ඉතින් බලන්න ධම්මෝ සුචින්නෝ සුඛමා වහති කියපු විදියට ඔබ කළගුණ සැලකීම විතරක් කියනවා නම් ඔබට යා සමාජ යම් කිසි ප්‍රමාණයකට ගුණ දහමින් ඉන්න පුළුවන්. දන් දෙනවා නම් තවත් ඉදිරියට යන්න පුළුවන්. සිල්වන්ත නම් වඩාත්ම ජීවිතය ගැන සතුට වෙන්න පුළුවන්. ඔබ සමත කමඨහනක ජීවිතයේ පුරුදු කරන්න හුරු වෙලා තියෙනවා නම්
තවත් ඔබට සතුට දිනු කරගන්න පුළුවන්. සමත අරමුණකින් හිත සමාධිමත් වෙන අවස්ථාවේදී බාහිර රූපයෙන් හිත නිදහසලා තියෙනවා. ඒ සමත අරමුණ තුල දිගට ඉන්න. එතකොට බාහිර දේවල් වෙනස් වීමෙන් එන දුකෙන් තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන්. හිත මුදව ගන්න පුළුවන්. හැබැයි එතනනොත් ඉදිරියට ගිහිල්ලා පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ දේශනාවෙන් ලෝකෙට ලැබෙන අතිශය වැදගත් දේශනාව මොකද්ද? යත්ත නාමංච රූපංච අසේසං උපරෝජ්‍යති. නාම රූප දෙකම නැත්තම් නාම රූප විඥාන කියන මේ සියල්ලකගෙම සිත මුදවා ගන්න අවස්ථාව. එතකොට බලන්න ඔබ ධර්මයෙන් කොයිතරම් දුරටද මේ මොහොතේ ප්‍රතිඵල අරන් ඉන්නේ. සාමාන්‍ය මට්ටමේ පින් දහම් ටිකක් කළා සුගතියට යන විතරක් කටයුතු කරමින් සාමාන්‍ය කෙනෙක් බනිනකොට යමක් හිතනකොට ඒ සිතන සිතුවිල්ලේ හිත බැසගෙන සාමාන්‍ය විදිහට දුක් විඳින්මින් ඉන්නවද? නැත්තම් රූපේ නිදහසන දර්ශනයකද ඔබ ඉන්නේ කියලා බලන්න. පින්නතුනි යම් කිසි අවස්ථාවක මෙන්න මේ අවබෝධයත් එක්ක අපි ධර්මයේ ඉන්නවා නම් අන්නේ ඉන්න අවස්ථාවේ බාහිර කිසිම දෙයකට Tamanට දුකක් ගෙන දෙන්න බෑ. අන්නේ හිමින අවස්ථාවේ තමයි සැබෑ ලෙසම ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව Tamanට තේරෙන්නේ. මෙන්න මේ දර්ශනයත් එක්ක තමා ධර්මයේ හැසිරෙනවා නම් පින්නතුනි Tamanටම ධර්මයේ සාන්දෘෂ්ටික බව ප්‍රකට වෙනවා. අන්නේ ප්‍රකට වෙන අවස්ථාවේදී Tamanට ලොකු සහතිකයක් තියෙනවා. මොකද්ද? ඒක තමන්ගේම අත්දැකීම වඩපත් වෙලා තියෙනවා. එදාට යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වගේ මැදගෙන සිවුරු පෙරවගෙන ඇවිල්ලා කිව්වත් ඔබ මේ දැන් පිළිපදින දේ වැරදි කියලා ඔබ එදාට වෙනස් කරන්නේ නැහැ. ඒක ඔබේම අත්දැකීමක්. ඔබම දන්නවා දුකින් නිදහසන මේක කරන්න කියලා. මුළු ලෝකෙම මිනිස්සු අහසෙන් ඇවිල්ලා කිව්වත් ඔබට ඔබ මේ පිළිපදින ධර්ම වැරදි ඕක නෙවෙයි මේක කියලා ඔබ වෙනස් වෙන්නේ නැහැ පින්නතන. නමුත් අද අපේ තත්ත්වය මොකද්ද? අද කවුරු හරි දෙයක් කිව්ව ගමන් ඒ පැත්තට දුවනවා. එක එක පැති වලට දුවලම අපිට වෙහෙසටපත් වෙලා පින්නතුනි. අපිට කියලා සැබෑ ලෙසම ධර්මයේ දැක්ම correct vision එක right understanding එකක් අපි ලබා තිබුණොත් පින්නතුනි ඕන කෙනෙකුට ධර්මයක් අහුවට කමන්නේ නැහැ. නමුත් තමන්ගේ දර්ශනයේ ශක්තිමත් වෙන දෙයක් විතරයි තමන් අහන්නේ. අන්න ඒත් එක පින්නතුනි මේ ධර්මයේ තුලින් අපව ඊටාම ඉහළ තැනකට ට්‍රැක් එකකට අපිව යොමු කරනවා. හරියට පිටත ගිහිපු රේල් පෙට්ටියක්, කෝච්චි පෙට්ටියක් රේල් පීලි දෙක උඩ තිබ්බා වගේ අපි යම්කිසි මාර්ගයක ඍජුව ඔසවා තබනවා. ඒ මොකද්ද? උජුකෝ නාම සෝමග්ගෝ අභයානාම සාදිසා කියපු විදිහට ඍජු වූ, නිර්භය වූ කෙලින් තියෙන මාර්ගයක අපිට අප ඔසවා තබනවා. මොකක්ද මේ මාර්ගය? ඒ මාර්ගය තමයි ආර්ෂ්ණික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පින්නතුනි මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග පසු කළා. මහා කන්දක් නැග්ග වගේ ඒ නැග්ගට පස්සේ ඊටාම සෞම්‍ය සමතලා භූමියක් අපිට මුණ ගැහෙනවා. අන්නේ භූමිය තමයි ඍජු නිර්භය වූ ඊටාම සුවදායි ශාන්ත වූ මාවත මේ ආරෂ්ඨික මාර්ගය. අපි මොන දේ කරත් පින්නතුනි කරන්නේ මේ ආරෂ්ඨික මාර්ගයේ අංගයක් විදියට. මෙන්න මෙතනින් තමයි සැබෑ ලෙසම ධම්මෝ සුචින්නෝ සුඛමාවහතේ කියන එක බලන්න පුළුවන්කම තියෙන්නේ. දවසට Tamanට කොයිතරම් වාර ගානයක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු Tamanට මතක් වුණාද? ඒව දියුණු කරගන්න උත්සාහ කරනවාද කියන කාරණය තමයි තමා මේ ධර්මයේ නැමැති ට්‍රැක් එකට මේ රේල් පීලි දෙක උඩට තමා සැබෑ ලෙසම වැටිලා තියෙද කියලා Tamanටම බලන්න පුළුවන් ලක්ෂණ. බොහෝ දෙනෙක් පින්දහම් කරනවා. අනිතට උදව් කරනවා. මහා දැවැන්ත වේදම් කළා මහා අසිරිමත් පින්කම් කරනවා. එතෙමට භාවනාත් කරනවා. සතිපට්ඨානෙත් පුහුණු කරනවා. නමුත් පින්නතුනේ ආරෂ්ඨාංගික මාර්ගය නෙවෙයි. අද බලන්න පින්නතුනේ ලෝකයකට වෙච්ච දේ.
මුළු ලෝකෙම මිනිස්සු දන් දෙන අය ඉන්නවා. සිල්වන්ත වෙන අය ඉන්නවා. මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන අය ඉන්නවා. සමතේ පුහුණු කරන අය ඉන්නවා. නමුත් සමාජයේ දිනෙන් දින පිරිහෙනවා. ලෝකයක් විදිහට පිරිහෙනවා. රටවල් විදිහට පිරිහෙනවා. සමාජයන් විදිහට පිරිහෙනවා. නිවසක් ගත්තොත් නිවසක් පිරිහෙනවා. යථාර්ථය මේක පිළිතුරු. එයි මේකට හේතුව. ඔබ බලන්න ඔබ ඇසුරු කරන පුද්ගලයන්, නිවෙස්, රටවල්, සමාජයන් කීයක් නම් දිනු වෙනවද පිරිහෙනවද? ඔබ ජීවිත කාලේ දැකපු අවුරුදු 50කට ජීවිතය තුළ ඒ අයගෙන් කී දෙනෙක් නම් දිනු වුණාද, කී දෙනෙක් නම් පිරිහුණාද කියලා. වැඩි පිරිසක් පිනුතුනි පිරිහෙනවා. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙවෙයි, පින්කම් කරන මිනිස්සුත් පිරිහෙනවා. මහා දැවැන්ත පින්කම් කරනවා. නමුත් ඒ අයගේ අභ්‍යන්තර සැනසීම එන්න අඩු වෙනවා. ඇයි මේකට හේතුව? පින්කම් කළා තියනවා. නමුත් මේ පින්කම් සම්මාදිට්ඨි පුරේජවන් සම්මාදිට්ඨිය පෙරට කොට ගිහිල්ලා ආරස්නික මාර්ගයේ අංගයක් විදිහට අපි එක කළා නෑ. මෙතන වරද තියෙන පින්නතුන්. මේක නිවැරදි කරගන්නකම් අපිට පින්කම් කළා සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් මේ ධම්මෝ සුචින්නෝ සුඛමහා වාහති කියන කාරණට අපි එන්නේ නෑ. ධර්මය අසුරු කරමින් සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිත කාලෙම සැපේ ලැබෙනවා කියන කාරණට අපි එන්නේ නෑ පින්නතුනි. ඒක අවංකව අපිට තේරුම් ගන්න වෙනවා. අද තමයි අරස්නේ මාර්ගයට එන්න බැරි වෙන්න පුළුවන්. කවදා හරි තමයි මේකට එන්න ඕන කියන අවංක උත්සාහය තමයි තියෙන්න ඕන. ඒක පුළුවන්කම තියෙන්නේ සැබෑ ලෙසම සද්ධර්ම ශ්‍රවණය කළා ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ධර්මයේ ගැන අවංක විශ්වාසයකින් කටයුතු කිරීම. ඊළඟ සඳහන් කරනවා සච්ඡං හවේ සාදු තරං රසානං. ලෝකේ තියෙන රසයන් අතුරින් සත්‍ය රසය උතුම් රසය කියලා. අපි පින්තුනේ ලෝකේ නොයෙක් විදිහේ තොරතුරු අධ්‍යයනය කරනවා. නොයෙක් විදිහේ විෂය ධාරා ඉගෙන ගන්නවා. ප්‍රවෘත්ති බලලා ලෝකයේ පුද්ගලයන් ගැන, රටවල් ගැන, දේශපාලන වාතාවරණය ගැන අපි ඉගෙන ගන්නවා. ඒවා ඉගෙනගෙන ටික කලක් යනකොට කියනවා අපි දැනගන්නවා ඇත්තටම ඒවා සත්‍ය නෙවෙයි කියලා. සාමාන්‍යයි විතරක් නෙවෙයි. ඇතැමට සමහර අය ආහාර ගැන හඳුන්වා දෙනවා. රූපහානි වලින්, විවිධ මාධ්‍ය වලින් හඳුන්වා දෙන මේ ආහාරය තාම හොඳයි කියලා. සමහර වෛද්‍යවරු ඇවිල්ලා කියන මේ බෙහෙත හොඳයි කියලා. කාලෙකදී හොඳයි කියනවා, තව කාලෙකදී ඈමෙල කියනවා නෑ මේව නරකයි කියලා. පින්තුනේ ඇත්තටම අපි කවුද විශ්වාස කරන්න බලන් ගියා. ඔබ බලන්න ජීවිත කාලේ කොච්චරනම් මේ වගේ දේවල් විශ්වාස කළා පස්සේ කාලේ වෙනස් වුණාද කියලා. මේක තමයි ලෝක සම්මතයේ තියෙන සත්‍යවල ස්වභාවය. ඒව කලකදී ඇත්ත, කලකදී බොරු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ සත්‍යෙම වෙනස් වෙන දෙයක් නෙවෙයි. උන්වහන්සේ දේශනා කරපු සත්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි කම්මස්සකතා සමාධිට්ඨිය, කර්මය ගැන තියෙන සත්‍යය. සිත මුල් වෙලා අපි යමක් කළොත් ඊට අනුරූපව සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මේක එක සත්‍යයක්. අනිත් සත්‍ය තමයි චතුරාර්ය සත්‍යය. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කරන මාවත කියන මෙන්න මේ හතර ගැන තියෙන අවබෝධය. මොකද දුක කියලා කියන්නේ? සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං, අපි සම්පයෝග දුක්ඛ ආදී වශයෙන් ගිහිල්ලා සංකේතේන පංච පාදානස්කන්ධා දුක්ඛ කියන කාරණයක් පැහැදිලි කරනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දුක. හැබැයි ඊටත් වඩා ගැඹුරු විග්‍රහය බුදුදහම තුළ සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. අපි යම් කිසි කායික දුකක්, චේතසික දුකක් විඳිනවා නම් අන්න ඒ දේ හැර වෙනත් යමක් තියනවා නම් අන්න ඒක දුක්ඛ සත්‍යයි කියලා. මෙන්න මේකයි කියන්නේ පින්තුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අසිරිමත් අනාවරණය කියලා. මේකට තමයි කියන්නේ පුබ්බේ අනුනුස්සුදේසු ධම්මේසු කියලා. බුදුරජාණන් වහන්සේ ලෙඩවීම දුකයි, මරණය දුකයි, මහලු වීම දුකයි කියන එක නෙවෙයි පින්තුනේ පෙරනෝසුරු දහමක් පහළ වුණා කියලා කියන්නේ. ඒක ඒ කාලෙත් මිනිස්සු දැනගෙන හිටියා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අනාවරණය කරන ප්‍රධානතම දේ තමයි කායික දුකක්වත් චේතසික දුකක්වත් නොවන දුකක් තියෙනවා.
සත්‍යයක් තියෙනවා. අනේකට දුක සත්‍ය කියන්නේ. ඒ මොකද්ද? ඒ තමයි ඇහැට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව. කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් ගන්න මුල් අවස්ථාවේ අත්දැකීම ඒක සැපක්වත් දුකක්වත් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. අතීත කර්ම වලට ලැබෙන විපාක මාත්‍රේ විතරයි මුල් ස්කන්ධ පංචකය. නමුත් ඒ ස්කන්ධ පංචක අවස්ථාවේදී අපට මුල් විපාක මට්ටමේදී ඒ ගැන පරිපූර්ණ අවබෝධයක් ලබන්නත් බෑ. ඒ නිසා දේශනා කරන්නේ න පංචහි විඥානේහි කේනච ධම්මා පටිවිඥානාති කියලා. චක්කු විඥාන ආදී මුල් විඥාන පහේදී විපාක මට්ටමේදී යමක් දැනගන්න බෑ. අඤ්ඤතර අබිනිපාත මත්තා ඒක ඉන්ද්‍රියට අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. එතකොට අපි ඒක තේරුම් ගන්නේ කොහොමද? ඒක නිරුද්ධ වෙච්ච අවස්ථාවේදී තේරුම් ගන්නේ මනසින්, මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝ විඥානයන තේරුම් ගන්න. දැන් ඔබ මේ වෙලාවේ කියන බණ අහමින් ඉන්නවා නම් තේරුම් ගන්නවා නම් ඔබේ ඇස් දෙකට මේ වෙලාවේ පේන රූපය ඔබ හඳුනා ගනිමින් ඉන්නවා නම් ඒ හඳුනාගන්නේ චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණයෙන්වත් නෙවෙයි පින්නතුනි. ඒ හඳුනාගන්නේ මොකකින්ද? ඒ හඳුනාගන්නේ මනෝ විඥාණය. මනෝ විඥාණයෙන් හඳුනා ගන්න විතරක් නෙවෙයි. ඒ මනෝ විඥාණයෙන් හඳුනා ගන්නකොට ඊට පාදක වෙච්ච මුල් ස්කන්ධ පංචකය ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනාදී අර ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේක තේරුම් ගන්න අවස්ථාව. මුල් අත්දැකීම දුක්ඛ සත්‍ය. ඒ දුක්ඛ සත්‍ය නොදැනගත්තොත් බාහිරට හිත බැස ගන්නවා. හිත බැසගත්තොත් ආයි මගදී කොහෙවත් නවතින්නේ නැහැ. අවිද්‍යාසගතෝ ඇස දැල්ල බලනකොටම නවතින කොහෙද? ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං ආදි වශයෙන් ගිහිල්ලා අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශ කරන අවස්ථාව දක්වනවා. ස්පර්ශයට උදාහරණයක් දක්වනවා. අපි නිතර සඳහන් කරන උදාහරණය. මොකද්ද? අර හැම ගලවපු හරකගේ උපමාව. පන පිටින් හරකගේ හැම ගලවනවා. හැම ගලවලේ හරක අතාරිනවා. අතහැරිච්ච අවස්ථාවේදී සතා වැඩිපුර දුක් විඳින්නේ. ඒ අතුරින් යම්කිසි පොඩි පොඩි ආස්වාදය ලැබෙන වෙලාවලුත් තියෙනවා. නැත්නම් නේ ආස්වාදයක් තියෙනවා. එතන පොඩි හුලඟක් ආවතින් පොඩ්ඩක් සනීපෙකුත් එනවා. නමුත් පින්තුනේ වැඩිපුර කොහොමද ඉන්නේ? වැඩිපුර දුකෙන් ඉන්නේ. අන්න ඒ වගේම තමයි මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන ස්පර්ශ සමුදයන්තේ නම් ඉන්නේ. ඔබේ හිතට අරමුණක් එනකොට රූපය හිතේ නිර්මාණය වෙලා ඒක මේ මොහොතේ තියෙන රූපයක් විදියට නම් ඔබ හිතාගෙන ඉන්නේ. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා නම් ඔබ ඒ වෙලාවේ ඉන්න මානසිකත්වයේ අන්නේ හැම ගලවපු හරකා ඉන්න අවස්ථාවේ ස්වභාවය ඔබ භුක්ති විඳින්නේ කියන එක තේරුම් ගන්න. ආස්වාදයක් තියෙනව නැත්තේ නෑ. ඒක අල්ප ආස්වාදයි බහු ආදීනවයි. එහෙනම් අපි මෙතෙක් කල ජීවිත ගත කරේ කොහොමද? අපි ඇත්තරම සැප වින්දද? බොහෝ සුළු සැපයක් විඳලා තියෙනවා පින්නතුනි. නමුත් ඊටාම සුළු සැපයක් විඳමින් අප්‍රමාණ දුක් වේදනා විඳපු අපි අය. අප්‍රමාණ දුක් විඳපු අය අපි. එතකොට දුක්ඛ සමුදය කියන්නේ මෙන්න මේ ස්පර්ශ සමුදය, ස්පර්ශය හටගත්තු පැත්තේ වාසය කිරීම. අපි දැනටත් ඉන්නේ අංශේ. ඒ අන්තේ ඉන්නේ. එතකොට දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද? ස්පර්ශ නිරෝධයන්තට යෑම. මොකක්ද ස්පර්ශ නිරෝධාන්තය කියලා කියන්නේ? මේ වෙලාවේ කුමක් හෝ Tamanට පේනවනම්, ඇහෙනවනම්, ගඳ සුවඳ විඳිනවනම්, රසයක් දැනෙනවනම්, ස්පර්ශයක් විඳිනවනම්
සිතට අරමුණක් එනවා නම් හිතන්න ඒ පේන රූපය නිරුද්ධ වෙච්ච රූපයක් මේ මනසින් දකින්නේ. ඒ දකින මනසත් අහුත්වා සම්මුතං හුත්වා නබවිසති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන දකින්න. මෙන්න මේකයි ස්පර්ශ නිරෝධයන්තේ වාසය කිරීම කියලා කියන්නේ. මේක තමයි පංචමස්කන්ධයේහි අපචයට යනවා වැයවීමට යනවා කියලා කියන්නේ. නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට ගන්නවා නම් අපි එක්ක අපුඤ්ඤාවි සංඛාර කරනවා, එක්ක පුඤ්ඤාවි සංඛාර කරනවා, නැත්නම් ආනිඤ්ඤාවි සංඛාර කරනවා. ස්පර්ශ නිරෝධයන්තේ ඉන්නවා නම් අත්ති භික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මක්ඛය සංවතති. කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කරන සංස්කාර පයෝගාමි සංඛාර රැස් කරමින් අවස්ථාව. එතකොට බලන්න පින්නතුනේ මේ අපි ආපු ගමන් මගේ සත්‍ය කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. අන්න ඒ ගමන් මගේ යථාර්ථයක් කරන දුක්ඛ නිරෝධයේ යථාර්ථයක් බවට පත් කරන වැඩ පිළිවෙල මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය දුකින් නිදහසන මාවත ආරෂ්ඨංග මාර්ගය. වෙනත් විදිහකින් කියනවා නම් සත්ත බොජ්ජංග. තවත් විදිහකින් කියනවා නම් පංචේන්ද්‍රිය. වෙනත් විදිහකින් කියනවා නම් පංච බල. තවත් විදිහකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා. තවත් විදිහකින් කියනවා නම් සමථ විදර්ශනා. කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානයි. මෙන්න මේ හතර තමයි ලෝකේ තියෙන සත්‍යං හවේ සාදු තරංග රසන. සත්‍යං අතරින් උතුම් රසය කියලා කියන්නේ මෙන්න මේක. මෙන්න මේ සත්‍ය දැනගෙන මේ සත්‍ය තුල හිත පිහිටවාගෙන අපි ඉන්නවා නම් එදාට තමයි අපි සතුටේම කාලය ගත කරන්නේ, තෘප්තිමත් ජීවිත ගත කරන්නේ. එදාට පින්නතුනේ අපිට ලෝකෙ වෙනින් ඕනම කැපවීමක් කරන්න පුළුවන්. එදාට අපි පින්නතුනේ කියන්නේ අපි ලෝකෙට මෙච්චර කළා මට ලෝකෙන් අසාධාරණයක් වුණා කියලා කියන්නේ. අපි බොහෝ විට කියනවා මම මෙච්චර දේවල් අනිත්යට කළා තියෙනවා කියලා කියනෝ නේද? අමනාප වුණාම හුඟක්ම කියනවා. මම මේ දේවල් කරා මට මෙහෙම කරන එක හරි නෑ කිය කියනෝනේ. පින්නතුනි මේ දහම් මගේ මේ සත්‍ය තේරුම් ගත්තොත් Tamanට හිතේ Tamanට මේ අවබෝධය ලබන්න ලෝකයේ කොච්චරනම් උදව් කළ තියෙද? අම්මා තාත්තා Tamanට ජීවිත දානෙ දීමින් දන් මේ සද්ධර්මයේ වසර දහස් ගාණක් ඉතුරු කරපු අයට අපමණ කෘතඥතාවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි Tamanට කරන්න පුළුවන් උපරිම කැපවීම මේ සමාජ වෙනුවෙන් කරනවා. තමන් කොයිතරම් සමාජයට පුද්ගලයන්ට යහපත කරත් තමා කිසිදාක කියන්නේ තමන් ලෝකෙට දෙයක් කළා කියලා. තමන්ට ඒත් හිතෙන්නේ තමා ලෝකෙට කරපු දේවල් මදි කියලා. දවසේ පැය 24 නොනිදා නොමිලේ වැඩ කළත් තමන් කියන්නේ තමන්ට ලෝකෙන් ලැබුණු දේ මදි කියලා. ඇයි මේ සත්‍යයන් අතුරින් රසයන් අතුරින් උතුම්ම රසය වෙච්ච සත්‍ය රසය තමන්ට ලැබෙච්ච නිසා. තමා මේ සියලුම වැඩ කටයුතු කරන්නේ මේ සත්‍ය සතරේ පිහිටලා දුක්ඛ සත්‍ය තේරුම් ගනිමින්, සමුදය සත්‍ය ප්‍රහීන කරමින්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින්, මාර්ග සත්‍ය වඩමින් තමයි ඕකම කළත් කරන්නේ. ඉගෙන ගත්තත්, රැකියාවක් කරත්, දරුවෙක් හැදුවත්, ව්‍යායාමයකට ගියත්, සෙල්ලම් කරන්න ගියත්, සාදයකට ගියත්, කොතන ගියත් යන්නේ මේ ධර්මයත් එක්ක. එදාට තමයි තමා හරියට පද්මෝපකාර ජීවිතයක් ගත කරන්නේ. මේ සමාජයේ නැමැති මඩවිලේ ඉඳගෙන ඒ මඩේ නොගැවි ජලයේ නොගැටී ඉන්න සුවඳවත් ලස්සන පියුමක් වගේ, මානෙල් මලක් වගේ, නෙළුම් මලක් වගේ එතනත්තා පද්මෝපකාර ජීවිතයක් ගත කරනවා. ඊළඟට සඳහන් කරනවා පඤ්ඤා ජීවින් ජීවිත මහෞසෙට්ටම්, ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා. මොකද්ද ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ? සාමාන්‍ය කෙනෙකුට නම් හිතෙන්න පුළුවන් පින්කම් කළා, පන්සලට උදව් කළා, ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින් ඉඳීම කියලා. ඒවත් යම් විදියක ප්‍රඥාවෙන් කාලය ගත කිරීම තමයි. නමුත් මෙවැනි දහමක් ලැබෙච්ච අවස්ථාවේදී අපිට ඊට වඩා ජීවිත පරමාර්ථයක් තියෙනට ඕන.
මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? අර මුලින් සඳහන් කරපු ආකාරයට මේ ස්කන්ධ පංචකයේහි සමුදය වේ බලමින් වාසය කිරීම. විදර්ශනා භාවන වඩන අවස්ථාව. ඇස ආදී ආයතන හේතු ඇති කලී හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකීම. රූපාදී අරමුණු වල ඇතිවීම නැතිවීම දැකීම. රූපාදී ස්කන්ධ පංචකයේ සමුදය වේ බැලීම. නාම රූප විඥානවල සමුදය වේ බැලීම. පරිසම්පාදයේ අංගවල ඇතිවීම නැතිවීම දැකීම. මෙන්න මේ දකින්න අපි මොකද කරන්නේ? මෙහෙම දකින්න අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. වෙනද අපි රූපයක් දැකලා ඒ රූපයේ පස්සේ ගිහිපුවා අපි දැන් ටිකෙන් ටික අභ්‍යන්තරයේම නිවෙන සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙහෙම ප්‍රඥාවෙන් බලන්න අමාරු නම් ඔව් හිත සමාධිමත් කරගන්නවා. මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා ආදී භාවනා කළ හිත තැම්පත් කරගන්නවා. එහෙම කරන්නත් අමාරු නම් තමන්ට තේරෙන තමන්ගේ සීලයේ මොකක් හරි අඩුවක් තියෙනවා. කායික වාචික සංවරය හදා ගන්න ඕන කියලා ඉක්මනටම උත්සාහවන්ත වෙනවා. ඒකත් අමාරු නම් තමන් දන්නවා තමන් දන් දෙන ගතිය අඩුවක් තියෙනවා. පරිත්‍යාගශීලී වුණත් ඒක නිවැරදි විදිහට නෙවෙයි දාන දෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරන අදහස නෙවෙයි දාන දෙන්නේ, වෙනත් අදහසින් කියලා දන්නවා දානි ප්‍රගුණ කරනවා. ඒකත් කරන්න අමාරු නම් තමන් දන්නවා ධර්ම ශ්‍රවණය හරියට ලැබුණේ නැහැ. ඒ නිසා හොඳට බණ දහම අහන්න ඕන කියලා ධර්මයේ තේරුම් ගන්න යා උත්සාහයක් කරනවා. ධර්මයේ හරියට ලැබෙන්නේ නැත්නම් තමන් දන්නවා තමන් ඇසුරු කරන එක මොකක් හරි ප්‍රශ්නයක්. නියම කල්යාණ මිත්‍රයෙක් තමන්ට ලැබෙලා නැහැ කියන එක. කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබිලා තියෙනවා, හරියට ඕන ඇසෝසියේට් වෙලා නැහැ තමන්ට. හරියට දම්බි සූපර සංඝ කතා කිව්වා වගේ. හොද්දේ රස දන්නේ නැති හැන්ද වගේ. හැන්ද කොයිතරම් හොද්දට දාලා තිබුණත් හැන්ද දන්නේ නැහැ හොද්ද රස. අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයන් ලැබුණට තමන්ට නියම විදිහට අසුරු කරන් ලැබුණ නැත්නම් උන් හඳුනා නොගැනීම නිසා. ඒ නිසා තමන්ගේ පැත්තේ අඩුවක් තියෙනවා කියලා තමන් බලනවා. තමන්ගේ ළඟ තියෙන ගුණ දහම් ටික දිනු කරගන්නවා. අන්න ඒ තුලින් ඒ තැනත්තා කල්යාණ මිත්‍රයන් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරගෙන ශ්‍රද්ධාව දිනු කළා. යෝනිසෝ මනසිකාරය, සති සම්පජාඤ්ඤය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය ආදී ගුණ දහම් ඔස්සේ ඒ තැනත්තා සතර සතිපට්ඨානය පුහුණු කරමින් සත්බොජ්ජංග වඩමින් විද්‍යා විමුක්තිය කරා මේ ගමන් මඟ ඉදිරියට යනවා. අන්නේ ගමන් මඟේදී ඔබ දක්ෂම කෙනෙක් නම්, ඔබ සුභක පුද්ගලෙක් නම්, gifted person කෙනෙක් නම් ඔබට ඊටාම ඍජු මාවතක් තියෙන ඒ තමයි විදර්ශනා පූර්වංගම සමථය වඩන්න පුළුවන්. හැම වෙලාවෙම වඩන්න තියෙන්නේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා මේ ආයතන ස්කන්ධ ධාතු නාම රූප ආදීෙහි සමුදය බලන්න තියෙනවා. එහෙම බලන පමණට බාහිර ලෝකෙ නිදහස් වෙනවා. බාහිර රූපේහි ලෝකයේ තියෙන පුද්ගලයන් රූපයන් නිරුද්ධ වෙච්ච දෙයක් තමයි අසුරු කරන්න කියලා දකිනවා. දකින පමණට Tamanට ලෝභය දේශ දෙක අඩු වෙනවා. එහෙම අමාරු නම් Taman අනිත් පැත්තෙන් ඉඳලා වඩන්න ඕන. සමත පූර්වංගම විදර්ශන යන්නට ඕන. එතකොට මූලික ගුණාංග ටික ඔක්කොම පුහුණු කරන්න වෙනවා. නමුත් කුමක් පුහුණු කළත් Taman මේ ධම්මකට ආවාද කියලා බලන ප්‍රධාන සලකුණු දෙකක් තියෙනවා. එකක් තමයි කරණීයමිත සූත්‍රයේ තියෙන සක්කෝ උයෝජ සෝයෝජ ආදී ගුණ ටික Taman ළඟ තියෙනට ඕන. අනිත් පැත්තෙන් ආරස්නික මාර්ගයේ අංග ටික අඛණ්ඩව පිළිටලා ඒ ඔස්සේ ජීවිතය සකසා ගන්නට ඕන. මෙන්න මේක තමයි පඤ්ඤා ජීවෙන් ජීවිත මෞසෙට්ටන් කියලා කියන්නේ. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයක් වන්නේ කියලා කියන්නේ මේකයි. සද්ධිහිද වෙත්තං පුරිසස්ස සෙට්ටං පුද්ගලයාට තියෙන උතුම්ම ධනය ශ්‍රද්ධාව. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මයේ පුහුණු කරනකොට සැපය ලැබෙනවා. සත්‍යං හවේ සාදු තරං රසානං රසයන් අතුරින් සත්‍ය රසය උතුම් රසය වෙනවා. පඤ්ඤා ජීවෙන් ජීවිතමව සෙට්ටං ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයේ මේ එක කෙටි වුණත් මේ සූත්‍රය තුල ගොනු කරන්න පුළුවන්. ශ්‍රද්ධාව, ධර්මයේ, සත්‍ය සහ ප්‍රඥාව කියන මේ කරුණවල බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනෙහි ශ්‍රද්ධාවෙන් ඇතිවෙන මේ ගමන් මඟ
අවසානයේ ප්‍රඥාවෙන් අභිෂේක ලැබලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වාම මේ ගමන් මඟ අනුපිළිවෙලින් ගමන් කරන මාර්ගයක්. පින්වතුනි, අද අපි ජීවත් වෙන්නේ අභියෝග රසක් ඉදිරිපිට. මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන අපේ හෙට උදෑසන ජීවත් වේද කියලා අපි දන්නේ නැහැ. එවැනි ජීවිත අභියෝග රසක් තියාගෙන ඉන්න අවස්ථාවේහි හැම මොහොතක්ම අපට වටිනවා. අපිට ධර්මයේ පුහුණු කරන්න තියෙන ඉහළම දේ අපි පුහුණු කරන්න ඕන. සාමාන්‍ය සරල දේවල් නෙමෙයි පින්නතුනි. සාමාන්‍යයෙන් අපි සමත කමටහන ගෙඳගෙන අනේ හරියම හොඳයි පා වෙනවා වගේ දැනෙනවා කියලා හරිය සනීපයි කියලා පෑ ගන්නක් ඉන්න පුළුවන් පින්නතුනි. එහෙම ඉඳලා අපි සැබෑ ලෝකෙට ආවට පස්සේ බලන්න කොයිතරම්නම් අනිත් පුද්ගලොත් එක්ක කටයුතු කරනකොට අපේ හිතේ කොයිතරම් රාග දේශ ආදී තියෙද කියලා බලන්න. අර පෑ ගන්නක් කුලගේ පා වෙනවා වගේ ඉඳලා ඇවිල්ලා සාමාන්‍ය ලෝකෙට ආවට පස්සේ අපි සාමාන්‍ය පුද්ගලෝ වගේ නම් පින්නතුනි ආරම් භාවනා කරන්න ඕනේ ඒ වෙලාව බුදිය ගන්න. බුදිය ගත්ත එකේ භාවනා කරපු එකේ වෙනසක් නැහැ. මෙච්චර මහන්සිලා වාඩි වෙලා කඳ කෙලින් තියාගෙන භාවනා කරන්න ඕනේ නැහැ. හොඳට නිදා ගන්න. නිදගෙන නැගිටලා සාමාන්‍ය විදිහට වැඩ කරන්න. අපි S2 පියාගෙන ඉන්න වෙලාවේ ගන්න ප්‍රතිඵලය මොකද්ද? සැබෑ ලෝකෙට ආවට පස්සේ මිනිසුන්ට මෛත්‍රී සහගත වෙන්න, අනිත් කෙනාට තමන්ගේ ජීවිතෙන් කැපවීමක් කරන්න. ඒ කැපවීම තමන් ඉන්න ගෙදර, තමන් ඉන්න ස්ථානට විතරක් නෙවෙයි, ඒන් බැහැර ලෝකයකට කරන්න බලන්න. ගෙදරට විතරක් ඉහළම පෝෂණය ඇති කළ විතරක් හිටියට අපි සත්පුරුෂයන් වෙන්නේ නැහැ. අපේ නිවසෙන්, අපේ ස්ථානෙන් පිටත් තව ලෝකයක් තියෙනගෙන හැංගීමෙන් ඒ ලෝකෙ වෙන යම්කිසි මෙහෙවරක් කරන්න. අන්න ඒක තමයි අපි ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. විශේෂයෙන් සද්ධර්මයේ රකින්න හැටියට අපි දුකේ නිදහස් වීම විතරක් නෙවෙයි. අපි නිවන් දකින්න විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම මඛාදේව සූත්‍රය වැනි සූත්‍රය දේශනා කරනවා ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක හරියට අර දුවන තරගයක් වගේ එක බැටන් එකක් අරගෙන ගිහිල්ලා අපි අනිත් කෙනාට දීලා මේක සහාය දීමක් වගේ. අපේ ළඟින් තරගය අවසන් කරන්න තියෙන ඊළඟ කෙනාට අපි මේ බැටන් එක දෙන්නට ඕන. මේ සද්ධර්මය අපි ඊළඟ පරපුරට දායද කරන්නට ඕන. බාහිර ලෝකෙට බැරුණත් අඩම ගානේ තමන්ගේ ළඟ වෙන ඥාතීන්ටවත් මේ සද්ධර්මයේ කිසියම් ප්‍රමාණයක අපි දෙන්න උත්සාහ කරන්නට ඕන. ඒකත් අපේ ජීවිතේ වගකීමක්. ඒතකොට මෙන්න මේ දෙකම යන ගමනේදී ශ්‍රද්ධාවෙන් දිනු වෙමින් ධර්මයේ ජීවිතයට පිළිපදිමින් ආර්ෂ්ඨික මාර්ග ජීවිතයේහි ගමන් මඟ බවට පත් කරගෙන සත්‍ය තේරුම් අරගනිමින් ප්‍රඥාව දියුණු කිරීම සඳහා මේ වැඩපිළිවෙලේ අපි අඛණ්ඩව යෙදෙන්නට ඕන. අඛණ්ඩව යෙදෙන්නට ඕන. අඛණ්ඩව යෙදෙන්නට ඕන. අහම්බෙන්නේ නෙවෙයි පිටුතුනි. දවසට විනාඩියක් දෙකක් නෙවෙයි. හුස්ම ගැනීම පිළිබඳව සිහිය තියාගෙන නාසය ආශ්‍රිතව හිත තියාගෙන හැකිතාක් මේ ආනාපාන සතියට සතිමත් බව එකතු කළා. ඒ සතිමත් බවත් එක්කම අනිච්ඡානුපස්සේ විහෙරති අසසිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සේ විහෙරති පස්සසිස්සාමීති සික්ඛති මට්ටමට අපි දක්ෂ වෙන්නට ඕන. හුස්ම ගැනීමත් එක්ක අපිට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් මේ දකින රූපේ නිරෝධ වෙච්ච රූපයක් කියලා හුස්මත් එක්කම බලන්න පුළුවන් නම් මේක තමයි සැබෑ කෘතඥතාවය වෙන්නේ. අපේ අම්මා අපිව බිහි වෙන අවස්ථාවේදී වඩාම සතුටුනේ අපි හුස්ම ගන්නවා දැකලා. අන්න ඒ හුස්මට අපි ලබා දෙන ලොකුම වටිනාකම. ඒ හුස්ම අපට දායාද කරපු අපේ අම්මාට කරන ලොකුම කෘතඥතාවය විතරක් නෙවෙයි. මේ දහම වසර 2500ක් අඛණ්ඩව රැකගෙන ආපු සංඝ රත්නයට කරන ගෞරවය. මේ දහම අනාවරණය කරන්න සාරසංඛ්‍ය කලපලක්ෂයක් අපියම් කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේට දක්වන කෘතඥතාවය කියලා කියන්නේ සැබෑ ලෙසම පින්නතුනි මේ ආනාපාන සතිය සමගම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන මට්ටමට තමන්ගේ සිහිය සානුවන දිනු කරගන්න. එසේ කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කරේ සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේ නිවිත්ත සූත්‍රය, ශ්‍රද්ධාව, ධර්මානුකූල ජීවිතය, සත්‍ය සහ ප්‍රඥාව කියන මේ කරුණු හතරයි ප්‍රධාන තේමාවට පත් වුනේ.
මේ අසරෙන් ඔබට යමක් අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. වතුකල මහත්තයා අහන්න තියෙනවද? ආනන්ද මහත්තයා මේක තමයි ඊටම වැදගත්ම අවස්ථාව. බුදුරජාණන් වහන්සේ ඇත්තටම අවබෝධ කරගත්තේ දුක සත්‍යය. දුක කියන එක ලෝකේ හැමදාම දන්නවා කට්ටිය. ලෙඩවීම දුකයි, මහලවීම දුකයි කියන එක දන්නවා. ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළවෙනි ධර්ම දේශනාවේදීම ධම්මචක්ක සූත්‍රයේදී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියලා කාරණා දේශනා කළා නැත්තේ නෑ. ඒක දේශනා කරනකොට මේ ප්‍රඥාව දිනු වෙච්ච හැටි ඒක තේරුණා. ඒක මුලක් තේරුණා. නමුත් ඊට වඩා ගැඹුරට යන්න වෙනවා අපට අද කාලේ නැහැ හැටියට මේක මුල සොයාගෙන. ආරම්භයේදී බුදුහාම දේශනා කරන්නේ කායිකං දුක්ඛං චේතසික දුක්ඛං අපේතම අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. ඒක දුක්ඛ සත්‍ය එක සත්‍යයක් විදිහට තියෙන කාරණයක්. ඒක දුක කියවට අපි දැන් විඳින දුක නෙමෙයි ඇත්තෙම. දැන් අපි කායික මානසික දුකක් විඳිනවා නම් විඳින්නේ ඇත්තම කායිකව නෙවෙයි ඒවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට ගැනීමෙන් අවිද්‍යාවෙන් විඳින මානසික දුක් එකක් මේ විඳින්නේ. එතකොට මුල් අවස්ථාව කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් දුක කියන පදයෙන් නෙවෙයි කියන්නේ දුක්ඛ සත්‍ය කියන කාරණේ කියන්නේ. දුක්ඛ සත්‍ය කියන වචනේ තිබුණට ඒක දුකක් කියලා කියන්නේ නැහැ ඒකට. දැන් අපි කියමු සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය කියලා වචනේ කිව්වට දැන් සාමාන්‍ය භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සියලු දෘෂ්ටීන් ප්‍රහීන කරන්න කියලා. ඒතකොට සියලු දෘෂ්ටීන් ප්‍රහීන කරන්න කියලා ධර්ම දේශනා කර බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරා කියලා අපි එහෙනම් සම්මාදිට්ඨියත් ඕනේ එතන දිට්ඨි කියන වචනේ තියනවායි කියලා අයින් කරන්න ගියොත් මොකද වෙන්නේ? එතනේ දිට්ඨි කියන පදයේ භාවිත කළාට භාවිතා කරන්නේ ප්‍රඥාව සඳහා තියෙන පරය වචනයක් විදිහට එතන දිට්ඨි කියලා කියන්නේ. දිට්ඨි සම්පන්න කියලාත් කියනවා. එතකොට මෙතන දුක්ඛ කියන වචනේ දේශනා කළාට ඒ දුකට කියන එකක් නෙවෙයි ඒක. ඒ සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එක දේශනා කරන් තියෙන පදයක් ඒක. අන්න ඒකට ඒක සත්‍යයක් විදියට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඒක. එතකොට මේක වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න බෑ ඒකයි. පරිවර්තනය කරන්න ගියේ ගමම වෙන්නේ එක්ක suffering නැත්නම් dissatisfaction, unsatisfactoriness මේ වගේ පදයක් තමයි කියන්නේ. නමුත් බුදුදහමේ තියෙන ප්‍රපංච කියන වචනේ, ආත්ම කියන වචනේ, දුක්ඛ කියන වචනේ, සංඛාර කියන වචනේ මේ කිසිම වචනයක් පින්නතුනේ ඉංග්‍රීසි වලට නෙවෙයි සිංහල භාෂාවටවත් තනි පදයකින් පරිවර්තනය කරන්න බෑ. ඒ සම්පූර්ණම කන්ටෙක්ස්ට් එකත් එක්ක මේක තේරුම් ගන්නට ඕන. මේක වචන ගානකින්, වාක්‍ය ගානකින් තමයි මේ අර්ථය පැහැදිලි කරලා දෙන්නට ඕන. තනි පද මේවට ගන්න බෑ. තනි පදයක් කියන්නේ ගිය ගමම්ම අපේ වෙනත් අර්ථයකට යන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යං කියන කාරණය. කායික දුක චේතසික දුක කියන දෙකම දුක කියලාත් කියනවා දුක්ඛ සත්‍ය කියලාත් කියනවා. අර ධම්මචක්ක සූත්‍රයේ කියන විස්තරය. දැන් අපි කායිකව වාචිකව මානසික දුකක් විඳිනවා නම් ඒකට දුක කියලාත් කියනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදිහට දුක කියලාත් කියනවා. ඒ වගේ මේකට දුක්ඛ සත්‍ය කියලාත් කියනවා. ඇයි ඒකට හේතුව? සාමාන්‍ය විහාර මට්ටමේ මේක දුකක් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒක අර මුලින් නිරුද්ධ වෙච්ච දුක්ඛ සත්‍ය පාදක කරගෙනයි මේ දුක දැන් මේ ගොඩනගාගෙන ඉන්නේ. එතකොට මුල් දුක්ඛ සත්‍යෙන් බැහැර දෙයක්වත් නෙවෙයි මේ කියන දුක. දැන් විඳින දුක. අපි නිතර සාමාන්‍ය සරල උදාහරණයක් ගන්නනේ. දැන් කාර් එකක් නැත්නම් බස් එකක් එක බස් එකකුත් වෙනවා වාහනයකුත් වෙනවා. ඒතර හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. බස් නොවන වාහනක් තියෙනවා. අන්න ඒ වගේම තමයි හැම කායික දුකක් මානසික දුකක්ම දුකකුත් වෙනවා
දුක සත්‍යයක් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දුක්ඛ සත්‍ය තියෙන දුක් නොවිඳින අය මේ ලෝකේ ඉන්නවා. ප්‍රඥාවෙන් ඉන්න කෙනා දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන අවස්ථාවේ ඉන්න කෙනාට දුක්ඛ සත්‍ය තියෙනවා. අර අතීත කර්ම ශක්තිය විදිහට ස්කන්ධ පංචකය ලැබෙනවා. ලැබුණට ඔහු දුක්ඛ සමුදය අන්තයට යන්නේ නැහැ. ඔහු දුක් විඳින්නේ නැහැ. ඔහු කායික මානසික දුක් විඳින්නේ නැහැ. ඒ තැනැත්තාට දුක නැහැ. දුක්ඛ සත්‍ය තියෙනවා. දුක නැහැ. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා නැහැ, ප්‍රහීන කරන්න කියලා නැහැ. මෙන්න මේක විශේෂ සත්‍ය පින්නතට. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ සමහර හේතන් හිටියේ මෙන්න මේ දුක්ඛ සත්‍ය බැහැර කරන්න ඕන කියලා. ඉන්ද්‍රියපාන සූත්‍රෙන් සූත්‍රවල පාරසරිය බ්‍රාහ්මණය කියන්නේ මේකයි. ඕක කියන්නේ ඇසෙන් රූප නොබල ඉන්න, කනෙන් ශබ්ද නොහා ඉන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මුල් අත්දැකීම ඇති කර නොගෙන ඉන්න කියලා කියන්නේ. ඇස් වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියලා කියන්නේ. ඔවුන් උත්සාහ කළේ දුක්ඛ සත්‍ය ප්‍රහීන කරන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා, එහෙනම් උපතින් අන්ධ කෙනා, උපතින් බිහිරි කෙනා භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන්ද ඉන්ද්‍රිය බාහිත පුද්ගලයන්ද කියලා. එහෙම වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං, දුක්ඛ සත්‍ය තියෙන පිරිසිදු දැනගන්න. ඒක ප්‍රහීන කරන්න නෙවෙයි තියෙන්නේ. සමුදය සත්‍ය තෘෂ්ණාව නැත්නම් අවිද්‍යාවයි බැහැර කරන්න ඕන. එතකොට දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං, සමුදය සත්‍යං පහතබ්බං, නිරෝධ සත්‍යං සච්චිකාතබ්බං, මග්ග සත්‍යං භාවේතබ්බං. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන. සමුදය සත්‍ය ප්‍රහීන කරන්න ඕන. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න ඕන. මාර්ග සත්‍ය වඩන්න ඕන. මෙතෙන්දී ඇත්තෙම අපේ තේරුම් ගත යුතු ප්‍රධානතම කාර්යය තියෙන අනිත්‍ය කියන කාරණය. අනිත්‍ය කියන කිව්ව ගම අපි හිතන්නේ වෙනස් වීම කියන එකනේ. විපරිණාමය කියන එකනේ, චේන්ජින් කියන එකනේ. ඔව්. අනිත්‍ය කියන්නේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ඉම්පර්මනන්ස් කියන එක. එතකොට අපි යමක් ඇහැට පේන රූපය මේ වෙලාවේ අපි හඳුනා ගන්නකොට අපි දැකගත්තොත් ඒ රූපය දැන් අනිත්‍යට ගිහිල්ලා කියලා අපට දැකීමත් එක්කම බාහිරට තියෙන ඇලීම ගැටීම නැති වෙනවා. ඒකයි විදර්ශනා කියලා කියන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි අහසේ පේන තාරකාවක් පේනකොට අපි දන්නවනම් ඒ පේන තාරකාව මීට කලින් නිරුද්ධ වෙච්ච එකක්, නැත්නම් විනාශ වෙලා අවුරුදු 100 ගානකට කලින් නැති වෙච්ච එකක්, ආලෝක වර්ෂ 100 ගානකට කලින් ආපු ආලෝකයක් Tamanට මේ ආවේ කියලා අපි දන්නවනම් අපිට ඒ තාරකාව ගැන ආසාවක් ඇති වෙනවද? අමනාපයක් ඇති වෙනවද? හැබැයි අපිට ඒක බලන්නත් පුළුවන්. දැන් මේ මොහොතේ හැට පේන රූපය අපිට බලන්නත් පුළුවන්, ශබ්දය අහලා දැනගන්නත් පුළුවන්. හැබැයි අපි මේක දැනගත්තොත් දැන් මේක තේරුම් ගන්නේ ඒ රූපේ නිරුද්ධ වෙච්ච තැනක මන ආයතනෙන් කියලා. අපිට ඒක තේරුම් ගන්න ගමන් අරකට ඇලීමත් નિરાයාසයෙන් නැති කරගන්න පුළුවන්. අන්න ඒක නැතිවන දර්ශනය තමයි මේ බුදුහාම දේශනා කළේ. දුක්ඛ සත්‍ය කියන අවිද්‍යාව නෙවෙයි. හැබැයි දුක්ඛ සත්‍ය ඇති වෙන්න ඊට මුලින් අවිද්‍යාදී හේතු ටිකක් බලපාලා තියෙනවා. දුක්ඛ සත්‍ය කියන එක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒකට තමයි කියන්නේ පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා දෙන්න කියන්නේ. ප්‍රභාස්වරයෙන්ම පිරිසුදුයි කියන්නේ මෙන්න මෙතෙන්ට. ඒක විපාක මට්ටම. දැන් ධර්මයේ සිතවිලි ගත්තාම කුසල තියෙනවා, අකුසල තියෙනවා, විපාක තියෙනවා. ඒතකොට විපාකයේ කියන එක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි ඒ මොහොතේ. හැබැයි ඒක ඇති වෙන්න මුලින් හේතු ටිකක් බලපාලා තියෙනවා, විද්‍යාවේ හේතු.
දැන් අපි කියමු දරුවෙක් ගම්මු. දරුවෙක් හොඳට ලස්සනට ඇඳලා ඉන්නවා. ඒ දරුවා මෙතන දැන් මේ මොහොතේ ලස්සනට මලක් වගේ ඉන්නවා. හැබැයි ඒ දරුවා මෙතෙන්ට එන්න මව කුසේ කාලයක් අර වතුර ගොඩක වගේ අපි හිටියනේ. හැබැයි දැන් මෙතෙන්දී ඒ දේවල් ටිකේ අපිරිසුදු ස්වභාවය නැහැ. දැන් මෙතන ඒ දරුවා මේ උදාහරණයක් කියන්නේ තේරුම් ගන්න විතරයි මේක. මේ දරුවා මේ වෙලාවේ පිරිසුදුට ඉන්නවා. ඒතර මේ වෙලාවේ අර මුලින් තිබිච්ච අපිරිසුදු දේවල් ටික නැහැ. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මුල් අවස්ථාවේදී ඒක රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නෙවෙයි. ඒක අවිද්‍යාවක් නෙවෙයි. හැබැයි ඒ හේතු ටික සකස් වෙන්න අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදැනීම, ආහාරය, ස්පර්ශය මේ ආදී හේතු ටිකක් රූප, වේදනා, සංඥා, සංඛාර වලට පාදක වෙලා තියෙනවා. අතීත හේතු ටිකක් පාදක වෙලා තියෙනවා අවිද්‍යාව හේතු ටික. නමුත් ඒ හේතුයෙන් හටගත්තු ඵලය තුල විපාක මට්ටමේදී ඒ අවිද්‍යාව ආදී කරුණු තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒ මුල් දුක්ඛ සත්‍ය තුල අවිද්‍යාව ආදී හේතු ටික තියෙනවා නම් කවදාවත් අපට දුකෙන් නිදහස් වෙන්නත් බෑ. අවිද්‍යාව කියන්නේ නව කර්ම විදිහට අලුතෙන් හඳුනා ගැනීම අපි. අපි දැන් හිටගෙන ඉන්නකොට වාඩි වෙලා තැනක ඉන්නවා නම් ඒ වාඩි වෙලා ඉන්න තැන අපට පුළුවන් බලන්න. අපි කඩට දාලා කෑමක් කනකොට ඒ කටේ මේ වෙලාවේ රස දැනෙන කෑම අපට පේනවද? අපි පිඟාන දිහා බලාගෙන කෑම කන්නේ. පිඟාන තියෙන කැම ටික මේ කටේ තියෙන කියලා හිතාගෙන අපි කන්නේ. මේ වෙලාවේ තියෙන කැම ටික අපිට දකින්න බෑ ඇත්තෙම. ඒක දැන් හැපිච්ච කැම ටිකක් ඒ තියෙන. අන්න ඒ වගේ තමයි අපි මේ වෙලාවේ යමක් හිතනකොට අපේ හිත වේගෙන් ගමන් කළා ඒ දුක්ඛ සත්‍ය කියන මුල් විපාක මට්ටම ගත වෙලා තියෙනවා. ඒ විපාක මට්ටමේදී විඥානය කියන විඥාන ස්කන්ධයක් තියෙනවා. හැබැයි ඒ මට්ටමේ තියෙන විඥාන ස්කන්ධයේදී ඒක සම්පූර්ණ පරිපූර්ණ වශයෙන් තේරුම් ගන්න බෑ. ඊටාම ප්‍රාථමික මට්ටමක් විතරයි තියෙන්නේ. අපි හිටගෙන ඉන්න තැන අපට දැක ගන්න බැරුව වගේ ඒ මුල් ස්කන්ධ පංචකයේ තියෙන විඥාන ස්කන්ධයෙන් අපට ඒක සම්පූර්ණව දැනගන්න බෑ. අපි ඒක දැනගන්නකොට දැනගන්නේ ඒක නිරුද්ධ වෙච්ච තැනක අපි දැනගන්නේ නව කර්ම විදියට මනෝ විඥාණයෙන් දැනගන්න. එතකොට මේක සුතමේ ඥාන විදියට මුලින් මේක අසා දැනගන්නට ඕන. ඒක සුතමේ ඥානයේ ප්‍රඥාවේ මුල අවස්ථාව සුතමේ පඤ්ඤා. ඊට පස්සේ මේකම නැවත නැවතත් හිතන්නට ඕන. ඒකයි චින්තාමේ පඤ්ඤා කියලා කියන්නේ. බණහන වෙලා විතරක් නෙවෙයි හැම වැඩ කරාම වෙලාවෙදිම කෑමක් උයනකොට සුවඳක් එනකොට කවුරු හරි කෙනෙක් දකිනකොට ශබ්දයක් ඇහෙනකොට හැම වෙලාවෙම හිතන්න ඕන මේ නිරුද්ධ වෙච්ච දෙයක් මම මේ මනසින් දකින්න කියලා. ඊළඟට භාවනා කරනකොට හිත සමාධිමත් කරත් බලන්නේ මේකමයි. ඇසාදී ආයතන රූපාදී ස්කන්ධ මේවා අනිත්‍ය වශයෙන් බලනවා. බලන්න මොකද්ද වෙන්නේ? අර අපි මුලා වෙන කාලපරාසය ටික අඩු වෙනවා. දැන් ඇතැමට හුඟක් වෙලා ගිහලා නම් මුලා වුණේ දැන් සිහියෙන් ඉන්නේ නම් මොකද්ද වෙන්නේ? ඉක්මනින්ම තේරුම් ගන්නවා. අන්නේ තේරුම් ගන්න අවස්ථාවේ වේගවත් බව ඒකේ රිසල්ට් එක පියවරෙන් පියවර කියන විදිය සමයි සඳහන් වන්නේ ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරනවා කොහොමද මෙයා උපරිම ලෙස සිහියෙන් ඉන්නවා නම් එයා ඉක්මනින්ම මේක තේරුම් ගන්නවා. ස්පිය ගහන මොහොතේම ඔහු තේරුම් ගන්නවා. උපරිම ලෙස සිහියෙන් ඉන්නවා. ඒ වගේ විතරක් නෙවෙයි තැනත්තා තවත් ඉදිරියට ගියාට පස්සේ ඔහුට ඇසෙන් දකින රූපයෙන් ප්‍රිය ආකමනාප වාක් ඇති වුණොත් ඔහු ගැන සඳහන් කරනවා අට්ටි යති හරායති jigucchati කියලා. ඔහු තමා ලැජ්ජාවටපත් වෙනවා. අනේ තමා මේකට මුලා වුණා කියලා. තවත් ඉදිරියට ගියාට පස්සේ ඉන්ද්‍රිය භාවිත ඉන්ද්‍රිය පුද්ගල ගැන සඳහන් කරනවා. ඒ මට්ටමට ආවට පස්සේ ඔහු
සම්පූර්ණයෙන්ම උපරිම ලෙස වර්තමානයේ සිහින් ඉන්නේ. සිහින් ඉන්නවා කියන්නේ ඔහු නව කර්ම වලට යන්න කිසිසේත්ම ඉඩක් නැහැ ඔහුට ප්‍රිය මනාප රූපයන් දැකලා ප්‍රිය විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ප්‍රිය දේ අප්‍රිය හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. අප්‍රිය දේ ප්‍රිය බවක් දුරු කළා උපේක්ෂාවෙන් වුණා නම් මෙනෙහි කරන්නත් පුළුවන්. අප්‍රිය දෙයක් අප්‍රිය විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ප්‍රිය විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ දෙකම බැහැර කළොත් නම් උපේක්ෂාවෙන් සිහි කරන්නත් පුළුවන්. ඒ තරම් ඔහු සම්පූර්ණයෙන්ම තමන්ගේ මනස හසුරුවන මට්ටමට ඇවිල්ලා. එක එක භවයන් නම් වෙනස් වෙනවා. දැන් අසංඥ සත්‍ය ගත්තොත් ඔවුන්ට මනසක් නැහැ. ඒ ධාන මට්ටමට අනුව ඒ කාලයක් මේ ලෝකේ ඉඳලා වුන් චුත වෙනවා. නමුත් ඔවුන් තාමත් සංසාරය තුල ඉන්නවා. හැබැයි අසංඥ සත්‍යයට උනත් මාර්ගඵල ලැබලා ගියපු කෙනෙක් ඉන්නවා නම් සෝවාන් වෙලාවත් ගියපු කෙනෙක් ඉන්නවා නම් ධර්මතාවයක් විදියට ඔවුන්ට ඊතුරු ධර්ම ටික වැඩිලා ඔවුන් නිවන් දකිනවා. ඊළඟට අරූපාවචර ලෝකය ආකාසානං චයතන ආදී අරූපාවචර ලෝක හතර එතෙන්දි ස්කන්ධ හතරයි එකට කියන චතුෝකාර භව කියලා. එතෙන්දි රූපස්කන්ධය නැහැ. එතෙන්දි ස්කන්ධ හතරකින් ක්‍රියාත්මක වන්නේ එතන චක්කු විඥාන සෝත විඥාන ආදී ඒ පංච විඥාණයෙන් පහළ වෙන කොහොමත් අවස්ථාවක් නැහැ. එතෙන් සම්පූර්ණ ක්‍රියාත්මක වන්නේ මනෝ විඥානය. ඒතර එතනත් මනෝ විඥානේ මුල් අවස්ථාව විපාක මට්ටම ඊළඟ ගන්න අවස්ථාවට විපාක මට්ටම. මෙතෙන්දී අපි ඇත්තෙම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා දෙකක් තියෙනවා. සතිපට්ඨානය කියන්නේ සම්මුති සත්‍ය තුල තියෙන දෙයක්. නව කර්ම අවස්ථාව. ඒක මාර්ගය. ඒක මාර්ග සත්‍ය නෙවෙයි. සතිපට්ඨාන භාවනා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක මුලටම ගිහිල්ලා යෝනිසෝ මනසකාරයේ මුල සමුදය බලන එක. ඒක මාර්ග සත්‍යය. විදර්ශනාව. එතකොට මාර්ගයේදී අපි කරන්නේ කායේ කායනුපස්සනා කියන මට්ටමේදී කරන්නේ සම්මුති සත්‍ය තුල කරන්නේ නව කර්ම මට්ටමේදී සිතන අවස්ථාව. මුල සිතන අවස්ථාව නෙවෙයි. අපි හුස්ම ගැන හිතුවත් නැත්තම් සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානති කියලා හිතුවත් සුඛං වා වේදනා සුඛං වේද්‍යාමිති පජානති කියලා හිතුවත් ඒ ඔක්කොම හිතන්නේ නව කර්ම මට්ටමේදී. ඒක අපි අලුත් කර්ම වෙන අවස්ථාවට සතිමත් බව තියාගන්න එකයි කරන්නේ. ඒක අවසානයේ නෙවෙයි. ඒක අපට අවශ්‍යයි. අර ගොයන් ටිකක් කපනකොට එක අතකින් ගොයන් අත අල්ලගත්තා වගේ මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ නව කර්මී අවස්ථාවට ඉස්සෙල්ලා හිත තියෙනවා. ඒක ඇත්තෙම නියම සත්‍ය නෙවෙයි. ඒක අපි අවිද්‍යාවෙන් ගත්ත දෙයක්. ඒක අල්ලගෙන අපි අනිත් අතින් දෑකැත්තෙන් ගොයන් ටික කපනවා වගේ ඒකට මුල් වෙච්ච අර මුල් ස්කන්ධ පංචකයේ සමුදය බලන්න. ඒක තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. එතකොට අපි මේ ඇහැට පේන රූපය අනාත්මයි කියලා බැලුවට ඇත්තෙම ඒ බලන්නේත් අපි අවිද්‍යාව ඉඳගෙනම බලන්නේ. ඒ බලන එක උත්පාද නිරෝධයක් කියලා එකට කියන්නේ. හටගත්තු දෙයක නිරෝධය බලන එකයි ඒ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා තියෙන උත්පාද නිරෝධය දේශනා කරන්න නෙවෙයි අනුත්පාද නිරෝධයට බණ කියන්නේ.
මුලදී අපි උත්පාදන නිරෝධය කොටස කරනව නැත්තේ නෑ. ධාතු මනසිකාරය, අසුභ මනසිකාරය, ආනාපාන සතිය, දෙතිස් කුණපේ වැඩිම, එතකොට නවසීවතික මේ දේවල් අපි කරනවා. සතිපට්ඨානේ තියෙන ඔක්කොම මුල් පියවර ටික අර සම්මුති ලෝකයේ තියෙන මාර්ගයේ පිළිබඳව සතියමඳව ඇති කිරීම. ඒක නියම සත්‍ය නෙවෙයි. අපි නිතරම සිහි කරන්නේ විදර්ශනා විදියට වඩන්නේ අර අතීතයේ නිරුද්ධ වෙච්ච දේ බලන්නේ. නිරුද්ධ වෙච්ච දේ බලන්න මොකද්ද වෙන්නේ? වර්තමාන රූපේ නිදහස් වෙනවා. හරියට අපේ මේක වැඩිම අයිස්බර්ග් එකක් වගේ. අපි මුලින් අයිස්බර්ග් එකේ උඩ කෑල්ල බලනවා. ඒ උඩ කෑල්ල වගේ තමයි නව කර්ම වශයෙන් අපි ලබා ගන්නා වූ මේ ආනාපාන සතිය හෝ ධාතු මනසිකාරය මේවා ටික. අයිස්බර්ග් එකේ යට නොපෙනෙන පැත්ත මොකද්ද? අර දුක්ඛ සත්‍ය කියන අවස්ථාව. ඒක අපි විදර්ශනා වශයෙන් බලනවා. එතකොට අපි උඩ කොටස අයින් කිරීම නෙවෙයි අත්‍තරම කරන්නේ. අයිස්බර්ග් එකේ උඩ කොටස අයින් කරාට කවදාවත් අයිස්බර්ග් එක ඉවර කරන්න බෑ. අයිස්බර්ග් එකේ උඩ කොටස අයින් කරනකොට මේ යට කැලක් උඩට එනවා. අපි කරන්නේ මොකද? අයිස්බර්ග් එකේ යට ටික අයින් කරනවා. යට ටික අයින් කරනකොට උඩ ටිකක් නැති වෙලා. මුලදී අපි අර උඩ ටික අඩු කිරීම කරනවා. හිතේ තියෙන රාග ద్వේෂ දෙකේ ඕලාරික ගති අඩු කරන්න අසුභය වඩනවා, මරණානුසතිය වඩනවා, මේ ආදී කරනවා. ඒක මූලික ප්‍රයෝගයක් විතරයි. අවසාන නිස්ඨාව නෙවෙයි. ඒකෙන් අපේ හිත සංවර කරගෙන ඊට පස්සේ විදර්ශනා වඩනකොට බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට අපි අනුත්පාද නිරෝධයට යනවා. එතකොට නිතරම විදර්ශනා වඩන කියලා තියෙන්නේ අතීත අරමුණ නිරෝධ වෙච්ච අරමුණ. දිත්තේ දිට්ඨ මත්තං කියලා කියන්නේ. සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. මේ ඔක්කොම පද past tense වලින් තියෙන. වර්තමානයේ තියෙනවා දැනක ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති කියලා ඒ මාර්ගය. මාර්ගයේදී වර්තමානයෙන් කියනවා මාර්ග සත්‍යයේදී බලන්නේ අතීතේ. ඒතර නිතරම විදර්ශනා සැබීම වඩනවා නම් අපි වඩන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච අරමුණ. නිරුද්ධ වෙච්ච අරමුණ බලන්න මොකද්ද වෙන්නේ? ඉස්සරහා පේන රූපේ නිදහස වෙනවා. හොඳයි පින්නතුනි, අපි මෙතනින් ධර්ම දේශනාව නිමටපත් කරනවා. ඉතින් පින්නතුන් හැම දිනෙකම බොහොම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කළා. 2021 නේද? ඔව් 21 වර්ෂයේ වස් කාලයේ මේ පන්සලෙහි ධර්ම දේශනා මාලාවෙහි අවසාන ධර්ම දේශනාවද පැවැත්ුණේ. ඉතින් පින්නතුන් මේ වස් කාලය පුරා හුඟක් පින්කම් කරගත්තා. ස්වාමින් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් උපස්ථාන කළා. විහාරස්ථානයේ දිනුවට අප්‍රමාණව කටයුතු සිදු කළා. ඒ පිළිබඳව හැම දිනකටම අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. වඩාත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි මේ ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරන්න ඕන. උන්වහන්සේලා බොහෝම මහන්සියෙන් මේ වස් කාලය පුරාම ලොකු කැපවීමකින් කටයුතු කළා. මේ ආගමික කටයුතු වැඩිමින් සංවිධානය කරන්නටත් විහාරස්ථානයේ දිනුව සඳහාත් උන්වහන්සේලා දිවාරයන් නොබලා කටයුතු කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාටත් අපි කෘතඥ වන්නට ඕන, පුණ්‍ය ආනුමෝදනා කරන්න ඕන. අනිත් අතින් අද විශේෂ දවසකුත් වෙනවා. අපේ ධම්මපීති හාමුදුරුවෝ ප්‍රෞජා භූමියටපත් වෙච්ච දවස, ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා දවස. ඉතින් ඒ දවසේදීම අපේ සීලවංශ ස්වාමීන් වහන්සේත් වැඩ සිටිනවා. ඉතින් සීලවංශ හාමුදුරුවෝ කියලා කියන්නේ අපි පැවිදි වෙච්ච පන්සලේ කාලේ හිටිය ලොකු හාමුදුරුවෝ කෙනෙක්. උන්වහන්සේ අපිට පැවිදි වෙන හුඟක් උදව් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේත් මේ වෙලාවේ වැඩ සිටීම අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් කොට සැලකනවා. උන්වහන්සේටත් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ විහාරස්ථානයේ සිටිය සීලම ස්වාමීන් වහන්සේලාත් අපව ප්‍රෞජා භූමියටපත් කරපු ඒ ගුරු ස්වාමීන් වහන්සේලා හැම දිනාටමත් මේ රැස් කරගත් සීලම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික ගමනට මේ පුණ්‍ය කර්මයක් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයත් සංසාර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා
භයම් පන්තාච නිර්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.